තයි සියලු දෙනාටම ඉරුවන් සරණයි අපේ දුරස්ත භාවනා වැඩපිළිවෙලේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම දේශනාව සියලුම දෙනායි සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ යේහි වෝ අරියාන බිජ්ජාලු අරඤ්ඤේ වනපන්තානි පත්තානි සීනාසනානි පටිසේවಂತಿ තේ මහං අඤ්ඤතමෝති තී. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි, අපි ආරම්භය ලබාගත්ත මාතෘකා තියාගත්ත මේ භය බෙහෙරව සූත්‍රය මුල් කරගෙන අපේ මේ ධර්ම දේශනාවලියට මාතෘකා හප ගන්න. ඉතින් අපි යනුව ඊයේ දවසේ මේ භය බෙහෙරව සූත්‍රයේ ආරම්භයත් ඒ අනුව අනන්‍ය වාසී ජීවිතය ගත කරන ස්වාමීන් වහන්සේ නමක් වැනි ගැඹුරටම බහැලා වැඩ කරන කෙනෙකුට එයින් ලැබෙන ආදර්ශ පණිවිඩත් යම්කිසි ප්‍රමාණයක් තේරුම් ගත්තා. අද අපේ දෙවෙනි දවසේ අපි යන්න හදන්නේ ඒ හදාගත්ත පදරමේ තව ටිකක් ඉදිරියට. ඒ නිසා ඒ සූත්‍රයේම මුල් කොටහේ යෙදිලා තියෙන ශ්‍රී මුක දේශනා පාඩයක් මේ ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඊට ඉස්සෙල්ලා අපි ඊයේ කරපු එක පිළිබඳව දල මතක් කිරීමක් එහෙම නැත්නම් සංක්ෂිප්ත අදහසක් ඉදිරිපත් කරොත් මේක සර්වචනාංශයේ බුද්ධ ශාසනය අවුරුදු 45ක් කාලේ පළවෙනි අවුරුදු 20 විතර ගුණාට පස්සේ ඇති වෙච්ච පස්චිම බුද්ධ ශාසනය වෙච්ච සංසිද්ධියක්. එතකොට බුදුරජාණන් වහන්සේ වනසේනාසන පිළිඅරගත්තා, ශිෂ්‍ය පරම්පරාවල් හැදුනා, ස්ථාන බාරගත්තා, ශාසනයේ යම් ප්‍රමාණයකට පෙළ ගැසීම් සිද්ධ වෙන වෙලාවක් මුල් අවුරුදු 20 තුල ඒවා බොහෝම දුර්ලභයි. බුදුරජාණන්සේ වනසේනාසන බාරගත්තෙත් නැහැ, තැනක වැඩ හිටියෙත් නැහැ, ශිෂ්‍ය පරම්පරාව තිබුණෙත් නැහැ. ඒ දකින කෙනාට බණ භාවනා උගන්වමින් තමයි ගත කරන්නේ. මේ වෙනකොට ටිකක් මුල් බැහැගනිමින් සංවිධානය වෙන අවස්ථාවක්. එතකොට තවත් නුවර ජේතවනාරාමේ පූජා වෙලා බුදුරජාණන්සේ මධ්‍යස්ථානයක් ලැබුණා තමන්ගේ කටයුතු කරගෙන යන්න භූමියක්. ඉතින් ඒ නිසා මේකට පදනම් වෙලා තියෙන සවැත් නුවර ජේතවනාරාමේ. ඉතින් ඒකට ආපු බමුණෙක් දැකලා තියෙනවා මේ බුදුචානන්සේගේ මේ අප්‍රත්‍යාත ධෛර්යයෙන් මේ කරගෙන යන සාසනික කටයුතු. මේක සාමාන්‍ය බමුණන්ගෙන් ලැබුණේ නැහැ. බමුණ මේකට ඊර්ෂ්‍යා කරා, විරුද්ධ වුණා. මොකද මේ කුල බාධේ කුල ભેදය අනුව බමුණ උසස් කියන මතේ බුදුචානන්සේ පිහිටියේ නැහැ. ඒ වෙනකොට මානව ඉතිහාසයේ වැදගත් සම්දිස්ථානයක් ඒක. කුල ભેදය අනුව මිනිස්සු බෙදෙන එක නිසා බමුණු කුලය ඇර අනික් සියලුම කුලයන් පහත් එහෙම නැත්නම් බමුණන් කියන දේ අහගෙන බයෙන් අධිකාරී ශක්තියක් තියාන හිටියේ. ඔය වෙනකොට සරුවච්චන් වහන්සේත් මහාවීර කියන ජෛන නායකතුමා දෙන්නම රජ කුලයේ ඉපදිලා එයින් අතහැරලා පැවිද්ද කියන එක හොයාගෙන පැවිද්ද හරහා අභීත සිංහනාදයක් නැගුවා. මේ බමුණන් විසින් මේ උප්පත්තියෙන් අරගෙන තියෙන මේ කුලවාදය අනුව මිනිස්යන්ගේ වෙනස්කම් කියන එක බොරු කියලා. මේක මේ ඥාන විභාගී ඥාන සම්ප්‍රයුක්ත මතවාදයක්. ඒ නිසා බමුණෝ මත ඒ වෙලාවට හුඟක් සෑයට හෙල්ලුම් කාලා තිබේ. මේ වගේ දෙයක් කදාකත් වෙයි කියලා හිතන්නවත් බැරි තරම් කුලවාදී මුල් බැහැගෙන තිබුණ ඉන්දියාවක් තාමත් එහෙමයි. ඉතින් ඒකෙදී මේ සර්වචනාංශයේ විශාල තරුණ උගත් බමුණු තරුණයන්ගේ සිත් අරගෙන ඒගොල්ලෝ මේ ශාසනය පැවිදි කරවගෙන ඒගොල්ලෝ ලව්වම ධර්මයේ පතුරවගෙන යනකොට පැරණි ඉසෙනිකට පැහිච්ච බමුණු බොහොම තරහින් හිටිය බුදුහාමුදුරන්. මේ අලුත් මතවාද ගෙනල්ලා අපේ තිබුණු සම්ප්‍රදාය ඉන්දියාවේ සංස්කෘතිය විනාශ කරනවා කියලා.
ඉතින් ඒක වෙන වෙලාවෙ මේ ජානුස්සෝනි කියන බමුණා ඒ බහුතර කල්ලිය නෙවෙයි ඉඳලා තියෙන්නේ. සර්වචන්සේ ළඟට ඇවිල්ලා විස්තර කරනවා මේ ගෙවල් දොරවල් අම්මා තාත්තා මේ රත්තරන් මිනිමුතු ඇලියැත්තු ඔක්කොම අතහැරලා ඇවිල්ලා මේ තරුණ පිරිස් ඔබ වහන්සේ සරණ යනවා. එහෙම නැත්නම් අපි කියනවා නම් ගිහි ගිය අතහරිනවා. අබිනිෂ්ක්‍මණය කරනවා. ඉතින් මේ අබිනිෂ්ක්‍මණය කරන ඒ තරුණ පිරිස් දිහා දැන් බලන්න පුළුවන්. ඒගොල්ලෝ 10 15 20 30 40 50 60 70 80 ඉතින් වැවෙනවා. වැවෙනකොට දැකලා තියෙන මේ සියලුම දෙනාට ඔබ වහන්සේ නායකයෙක් වෙනවා. එහෙම නැත්නම් පූර්වාංගම වෙනවා. පෙරගමන් කරු වෙනවා. ඒක කිසිම වෙලාවක අභියෝගයට ලක් වෙලා නැහැ. බුදුචාන් වහන්සේ යටතේ පැවිදෙන කිසිම කෙනෙකුට එහෙම අභියෝග කරන්නවක්වත් නැත්නම් බුදුහාමරට වැඩිය මයි ළඟ ಗುಣ තියෙන අය මම පැරණිය කියලා මොනම දෙයක්වත් කියන්නේ හැම වෙලාවෙම ඔබ වහන්සේ පූර්වාංගම වෙලා තියෙනවා. ඒ වගේම හරියම උපකාර කරන ඔබ වහන්සේ. අර අම්මා අප්පත් එපයි කියාගෙන තමන්ගේ ජීවන රටාව පැත්තක දාගෙන කිසිම සල්ලියක් මුදලක් අතේ නැතුව ඇවිල්ලා මේ චීවර පින්ඩ පාත සේනාසන ගිලම්පත පාවිච්චි කරමින් මේ ඉන පිරිසට උභාන්සේ තාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරලා ගත්ත අත්දැකීම් නොමසුරුව ලබා දෙමින් ඒ පිරිසට කිසිම භෞතික වස්තු සුඛභෝග උපභෝග වස්තු පරිභෝග උපභෝග වස්තු නැතුව ඊටාත්ම සුවසේ ගතකරන නොදෙන්න උපකාරයක් නෑ බහූපකාරයි. ඒක මේ කිසිම නායකයෙකුට ලෝකෙ දෙන්න බෑ. මේ වගේ දෙන්න බෑ. මෙච්චර පිළිච්ච දෙයක් දෙන්න බෑ. දෙනවා නම් දෙන්නේ ඔය සීමිත ප්‍රදේශයක් දෙන්න පුළුවන්. ඒ සීමිත පිරිසකට. සර්වඥ අසීමිත පිරිසකට අසීමිත උපකාර කරනවා. මේ ඒ ලැබෙන එකටපත් වෙන ඉදිරිපත් වෙන හැම කෙනාටම තේනවා මේකට කිට්ටු කරන්න එකක් ඇත්තේ නැහැ. මේ වගේ උදව් කරන්න කෙනෙක් අපිට අම්මා අප්පාගේවත් නැහැ. ඒ නිසා මේක බුදු කෙනෙකුගේ කෘත්‍යයක්. ඒ නිසා බුදුචාන්ස අපිට බහූපකාරයි කියලා දකින්න තැන වඳින. අවුරුදු 2600ක් කියලා අදත් එහෙම. ඒ තරම් ඒක පොඩි සෙල්ලමක් නෙමෙයි. මේ ජානුස්සෝනි බමුණ දකින්න ශාසනය කරන පිරිසකගේ තියෙන දෙවෙනි ලකුණ. තුන්වෙනි එක සමාදපේටි ඔක්කොම බුදුහාමුදුර සරණ යනවා. බුද්ධං සරණං ගච්ඡාමි වෙන මොකක්වත් නැහැ. ඒ විතරක් නෙවෙයි බුදුජාණන් වහන්සේ ඒ අත්තන්ගේ ගුණ සරණ නැහැටි කියලා දෙනවා. ඔබ වෙන කවුරු සරණ කියලා මට ඇති වැඩක් නැහැ. බුදුන් සරණ ගියත් උඹට වැඩක් නැහැ. උඹ ධර්මයේ සරණ යන්න ඕන. ඒක තීරුම් අරගන්න ඕන. ඊටසේ සංඝයා සරණ යන්න ඕන. ඒක අනුගමනය කරන්න ආව අය සරණ. ඊට පස්සේ උඹේ සීලේ සරණ යන්න ඕන. ඒ නිසා මේ අනිකොත් හැම ආගමකම නායකයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ සරණ ගිහිල්ලා උන්වහන්සේ අපේ ගැලවුම් කාර්යය කිව්වට මේක කිසිම ගැලවුම් කාර්යයක් නැහැ. උඹට තියෙන්නේ උඹේ ගැලවුම විතරයි. උඹ ළඟ තියෙන ගුණ ටිකක් නැත්නම් උඹට මේ මනුස්ස ලෝක උප්පත්තියක් ලබන්න බෑ. උඹට මේ වගේ ඇවිල්ලා බුදු කෙනෙක් ගාව ශ්‍රාවකෙක් ශ්‍රාවිකාවක් වෙන්න බෑ. පුදුමාකාර ගුණ කඳක් තියෙන ඔබ කාටවත් අතපාන්න ඕනේ නැහැ. උඹලා ගාව පුදුම බුදු ගුණ කොටගයක් තියෙනවා කියලා එකම කට ඇරලා දේශනා කරන ශාස්ත්‍රුන් වහන්සේ බුදුහාමුදුරෝ අනිත් ඔක්කොමලා කියන්නේ ඕගොල්ලෝ එවිල මට වඳින්න මගේ පිම්පෙට්ටියට කීයක් හරි දාන්න. ඒක විතරයි මම ඕගොල්ලන්ට සලකන්නේ කියලා. මේක එහෙම ගන්නෑ. එන හැම කෙනාටම කියනවා ඔයගොල්ලෝ ලැබලා තියෙන මේ manussත්ත්ව ප්‍රතිලාභයම ලාභයක්. දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභයකට හීන කරන්න එපා, නිඳ කරන්න එපා. Taman පිළිබඳව අව탁සීරු කරන්න එපා. අද තියෙන හැම ඇසුරකින්ම අපිට කරලා තියෙන්නේ අපි අව탁සීරු වෙනවා. තුප්පයි ඇසුරක් තියෙනවා. බුදුන්ගේ ඇසුර එහෙම නැහැ. බුදුන්සේ අපිට හැම වෙලාවෙම පෙන්නලා දෙනවා අපි මේ ශාක්‍ය සිංහ පැටව මේ ගිනි සිලක් මේක. කිසිම කෙනෙකුට යට වෙන්න ඕනේ නැහැ. කියලා ඒ කෙනාට ඒකලාගේ ಗುಣ ටික උද්දීපනය කරලා පෙන්වන නැත්නම් ඒ ජම්ම දායාදයක් වශයෙන් අපිට හම්බෙලා තියෙන මේ manussකම උස් කරලා පෙන්වනවා. ඒ සමාදම් කරනවා. ඒ කියන්නේ ඒ කෙනාට කියනවා ඔබ ඇසුරු කරලා බලපෑමට කවුරුත් ඕනේ නැහැ. කිසිම කෙනෙකු ඔබ ගැන අනුකම්පාවක් මේ ලෝකේ සදාකාලිකවම නැහැ. මේ මිනිස්සු ඔබ ඇසුරු කරන්නේ සූරා කෑම සඳහා පමණමයි. ආයි කිසිසේත්ම කතාවක් නැහැ. බුදුජානකට එහෙම දෙයක් නැහැ. ඒක නිසා බුදුන්සේ ඕනම කෙනෙකුට එයාගේ තියෙන අර මූලික දක්ෂතා, භව සම්පatti, විභව ශක්ති සීලම දන්නේ එකමුත්තු වෙනවාන්සේ. ඇත්තටම කියනවා නම් අපි දන්නේ නැත්නම් බුදුජානකසේ අපි ගැන හොඳ විශ්වාසයක් තියලා තියෙනවා.
ಗುಣ කඳක් දන්නවා. අපි හැම වෙලාවෙම අව탁සීරු කරනවානේ. භාවනා කරන්න ගියත් අව탁සීරු කරනවා, පැවිදි වෙන්න ගියත් අව탁සීරු කරනවා, විභාගයට ගියත් අව탁සීරු කරනවා. වැඩිම අපි අනික් අයගේ ගුණ අව탁සීරු කරනවා, ගුණමකුයි අපිත් ගුණ අව탁සීරු. බුදුරජාණන්සේ විතරක් සමාදපේති කියලා ඒ කෙනාට ඒක සමාදම් කරනවා. ඒ වගේම මේ ක්‍රම තුන නිසා ඔබ වහන්සේම නායකත්වයේ දෙනවා. ඔබ වහන්සේම සියලු පැත්තෙන් උදව් කරනවා. ඒ නිසා ඔබ වහන්සේම ඒගොල්ලන්ගේ ಗುಣ වඩනවා. ඒකත් ඇගේ තියෙන අර නිදන්ගත වෙච්ච ಗುಣ ටික ඉස්මතු කරන නිසා ටික කාලයක් යනකොට ස්වාමීන් වහන්සේ මේ මිනිස්සු ඔබ වහන්සේගේ චින්තනයත් එක්ක අනුගත වෙනවා. දිඨානුගත වෙනවා. අනිත්‍ය වගේ මිනිස්සුන්ගේ සත්‍ය පහක වෙනසක් ඇති වෙන්නේ නැහැ. මිනිස්සයා පරණ මැට්ටම තමයි. අර තිබුණු මේ බහුමත ටික තියාගෙන ඉන්න මේකෙදි බෑ. මේකෙදි ආවට පස්සේ කෝවේ දාලා රත් කරනවා වගේ එන්න මෙයා දිඨානුගත කරනවා. ඔබ වහන්සේ කියනවනම් යම් සම්‍යක් දෘෂ්ටියක් ඇසුරු කරනකොට අන්නේ සම්‍යක් දෘෂ්ටියට අනුගත වෙන්න වෙනවා. ඒක බුදුන් කියන ඇත්ත තමයි කියලා. ඒක එහෙම තමයි. එතකොට මේ බමුණ කාලයක් මේ ශාසනය තියා බලලා ශාසනානුගත වෙන පිරිසිතියා බලලා කරන සමස්ත ප්‍රකාශකිත අවුරුදු 2600 පස්සෙත් ඒකමයි ආදා. සර්වඥාච පින්නම් පැවට ඥානසෝනේ බමුණ නැති වුණාට ලංකාවේ නොවුණාට කොරෝනා වගේ කසංගතාවට මේ කරුණු එහෙමමයි. ඉතින් එතකොට අපිට මේ දෙන්නම දෙපොළගේ සාකච්ඡාවෙන් එදා පැවතිච්ච ඉන්දියානු පරිසරය මානසිකත්වය අදට අපිට කොච්චර වළංගුද කියලා හිතා ගන්න පුළුවන්. ඒ වළංගු භාවය තේරෙන්නේ බෞද්ධ කියන නමට ගත කරන කෙනාට නෙවෙයි. තමනොත් බණ භාවනා කරගෙන සූත්‍ර කියවලා එදා පැවතිච්ච ක්‍රමයේ අදයි අතර කිසිම වෙනසක් නැහැ. අපි මේක අද වුණත් කරන්න පුළුවන් කියන හැකි සංඥාව තියෙන කෙනාට මේක හරි පුදුම ධෛර්යය උපදවන උනන්දුවක් ඇති කරන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඊට පස්සේ මේ බමුණා දැන් බුදුරජාණන්සේක සාමිච්චි පළවෙනි පියවර સમાප්තයි. පළවෙනි ලකුණු 4 බමුණා නිරීක්ෂණය කරපු ටික බුදුරජාණන්සේ කියනවා හොඳයි කියලා. ඒක ඇත්ත එහෙම තමයි. ඒකට කියනවා මේ පැවිදිච්ච අයගෙන් සව පිරිසක් අරණ්‍යගත වෙලා අරඤ්ඤානි වනපන්තානි පත්තානි සේනාසනානි වනර්ණ්‍ය වන සේනාසන ඇසුරු කරනවා. ඒ ඇසුරු කරන්න ගියාට පස්සේ යැත්තෝ මේ අරණ්‍ය ජීවිතය හරි කර්කශයි. බොය කියන සැප සම්ප ස්විච් එක දාපු ගමන් අරක මේක හම්බෙන්නේ මොකක්වත් නැහැ. දෙන දෙයක් කාපන් ඉන්න දණක හිටපන් කියලා වනවාසී අනී ආතේ වනී වාසී කියලා හරිම කර්කශ දෙයක් මේ වනවාසී ජීවිතය. ඒ වගේම මේ සම්බාධයි. මොනම දෙයක් සැලසුම් කරලා කරන්න බෑ. ඇස්සොත් එහෙමයි, පෑවුවොත් එහෙමයි මොනවා වෙනවද කියලා දන්නේ නැහැ. මේකේ තියෙන්නේ මේ ස්වෛරී ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකා ජනරජයේ නීති පද්ධතියේ කැලෑ නීතියක් තියෙන. බලවතා ජයගනි. ආයි කතා දෙකක් නැහැ. ගස්කොලන් අතරත් එච්චරයි තියෙන්නේ. සතාසොර පෙත්තතරයි ඉතර තියෙන්නේ. ඒක දන්නේ හිටියොත් කැලේ ඉන්න බෑ. ওই කැලේ සාදාන ඉෂ්ට කරන්න කිව්වොත් ඌ කම්බස්. ඌ හැඳි ගෑවිලාම යනවා. ඌ කැලෑ නීතිය දැනගන්න ඕනේ. ඒක දැනගන්න ඒ තියෙන මේ කර්කශ භාවයේ දැනගෙන ඒකට ගිහිල්ලා ගත කරන එක කොහොමඩක්වත් කරන්න බෑ ස්වාමීන් වහන්සේ සමාධියක් නොලබන කෙනාට. එයාට වනේ අතහැරලා එළියට යන්න හිතෙනවා. දැන් ඇති හිටිය ඵලයන්, දැන් හිටියට ඵලයන් කියලා වනයේට කැමැත්තක් නෙවෙයි ඇති වෙන්නේ මිසු ගමට කැමැති ඊට වැඩි. නියම් ගමට කැමැති ඊට වැඩි. නගරයට කැමැති ඊට වැඩි. රාජධානියට කැමැති ඊට වැඩි. ඒ වගේ හැම වෙලාවෙදීම කැලේට පිටු පානවා. ඒ මොකද මේ ජීවිතයේ තියෙන කර්කශ භාවය නිසා. දුක්කරම් පවිවේකම් මේ තනිකර ජීවත් වෙනවා කියන එක කියන්නේ දවසට එක වේලයි උදේ වරුවේ විතරයි. ඒක අපි දෙකට කඩාන කිරුවට කොහොමදත් උදේ අරුණේ ඉඳලා මධ්‍යහ්නේ දක්වා විතරයි කෑම. ඊට පස්සේ බුදියන් වෙන්නේ තනියදී. ඉතින් මේක රාජදඬුවම් කාරින්න දෙන දෙයක්. ඉතින් කාවුද කැමතියි? ඒක සෙයියන් ඒක බත්තන් කියලා කියනවා. ධනිය බුදියන්න ඕනේ, ධනි බතෙන් ජීවත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ වනපන්ත සේනාසන වල වාසේ ලේසි නෑ ස්වාමීන් වහන්සේ. යම් ප්‍රමාණයකට චිත්ත විවේකයක් එහෙම නැත්තම් කියනවනේ සමාධියක් නොලැබුණොත් එයා වනේ යණ්ඩයි බලන්නේ. ඉතින් ඒ නිසා එහෙව් වනවාසී ජීවිතයක් සම්ප්‍රදායක් වශයෙන් පවතිනවයි කියන එක මහා ආශ්චර්යයක්. මොකද වනපන්ත සීනාසන ජීවිතේ බය බෙහෙරව සහිතයි.
සතා සර්පයා ඉන්නවා. විතනිකම් පේන බලවේග තියෙනවා. මිනිස්සු කැමති නෑ. උදව්වට කවුරක්වත් නෑ. උදව්ව නිකන් නිදර්ශනයක් කිව්වොත් එහෙම මේ ලංකාව වගේ බෞද්ධ රටක වුණත් අරණ්‍ය වාසී සංඝයා ඉන්නවා කියලා රාජ්‍ය ප්‍රතිපත්ති කිසිම තැනක සඳහන් නැහැ. ඒගොල්ලෝ ඉන්නවා ඒගොල්ලෝ හරි කරදරකාරයෝ කියලා අනික් සංඝයා වහන්සේලා ලියපු ඒවා තියෙනවා. ඔය සංඝයා හිටියට කැලේ ඉන්න කට්ටිය ඔය ලාභ සත්කාර මිනිසුන්ගෙන් ලැබුවට ඔයගොල්ලෝගෙන් සත්ත පහක සාසනික සේවාවක් වෙන්නේ අපි තමයි මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් වැඩ කරගෙන ඉන්නේ කියලා පුදුමාකාර බැනිල්ලක් පයින්. ඒක ස්වභාවිකයි. ඒ කියන්නේ කැලේට යන්නේ වැඩ බැරි ටාසන්ලා කියලා කියන්නේ. අරණ්‍යගත වෙන්නේ වැඩ බැරි ටාසන්ලා. ටාසන්ලා නම් එන්නකෝ එළියට. එන්නකෝ මේ අපිත් එක්ක කොළඹට ආවිල්ලා වැඩ පෙන්නන්නෝ කියලා අපි වැඩ පෙන්නන්නෙත් නෑ. ඇත්තට වැඩ කරන්නෙත් නෑ. නිකන් ඉන්න එකනේ කරන්නේ. ඒක නිසා ඒගොල්ලෝ යම් විදියකට වනපන්ත සේනාසන අබිරමණය කරනවා නම් ඒ මොකද ඒගොල්ලන්ගේ හිතේ යම් කිසි සමාධියක් තියෙන නිසා. නැත්තම් ඒගොල්ලන්ට අස්ථාන බය නැත්තම් බය බෙහෙරව දෙක ඇති වෙනවා. කැලේ ජීවත් වෙන අයට වෙන අයට වැඩිය මේ තුවාලේ වනමුකේ පෑදුවා වගේ හරියට ඉද්දෙනවා. ඒක නිසා ඒ අයට නිතරම මේ බයක් ඇති වෙනවා. මං හෙට මොකද කරන්නේ? හෙට දානේ හම්බ වෙයිද දන්නේ නැහැ. මෙව වෙයිද දන්නේ නැහැ කියලා හැම වෙලාවෙම අරණ්‍ය වාසී ජීවිතේ තියෙනවා. ඉතින් ඒකත් බමුණ බුදුජානනාථ දේශනා කරනවා. මෙහෙමයි තවන්සෝ ඒ වනපන්ත සේනාසන ප්‍රකර්ෂ විවේකයක් තියෙන්නේ. කන කීං ගාගෙන යන විවේකයක් තියෙන්නේ. ඒ වගේම තනියදී බුදියන්න ඕන. ඒ වගේම බය බෙහෙරව සහිතයි. හිත සමාධිගත වුනේ නැත්නම් බය බෙහෙරව සහිතයි. නේද කියලා අර බමුණ ඉතලා සාමාන්‍ය බෝලයක් දාලා දැන් දඟ බෝලයක් දානවා. බුදුන්සේට බැට් කරා. ඊට කියනවා ඒකත් එහෙමයි. මේක හරි ප්‍රකාශයි. විවේකයේ කොච්චර ප්‍රකාශයද කියනවනම් සැලසුමක් තියෙන මිනිහෙකුට ඉන්න හිත දෙන්නේ නැහැ මේකේ. ගෙදරින මිනිස්සු උදේ ඉඳලා හැන්ද වෙනකන් සැලසුම් හදන එකට වැඩි. පාන්දර පටන් ගත්තාම සැලසුම් හදනවා, තද වෙන්න අමුතු ගහ ගන්නවා. සඳ උදේ සිකුරාදා හැන්ද වෙනකන් කඹරනවා. සිකුරාදා හැන්දාවේ අමුඩේ ලියලා ඕන්න පන්තල් ගිහිල්ලා අනම්මනම් කරන්නේ ආයේ සඳ උදේ අමුඩේ ගහ ගන්න. ඉතින් සුමාන කීයක් අපේ ජීවිතේ ගත වෙලා තියෙනවද කාටද කඹරන්නේ කියන එක එක එක්කක් දන්නේ නැහැ. කඹරුන් ගන්න එක දන්නෙත් නැහැ, කඹරුන් එක දන්නෙත් නැහැ. එහෙව් එකේ කිසිම සැලසුමක් නැතුව ජීවිතය තමන්ගේ විවේකයේ සඳහා ගත කරනවා කිව්වොත් ඊට වෙඩි දඬුවමක් නැහැ ලෝකේ. ඒක කිව්වට පස්සේ බුදුජානනාංශය අරක පිළි අරගෙන බුදුන් සඳහන් මම බෝසත්ත්ව කාලේ සම්බෝධිය සාක්ෂාත් කරන්න ඉස්සර වෙලා මටත් ඕක තිබ්බා. මම බුදුජානනාංශේ බුද්ධ මේ ගිහි යතහනකට බාලදක්ෂ ව්‍යාපාරය දැනගෙන කවුරකට අහලා උපදේශ ලැබෙන්නේ නැහනේ. දවල් දැක්ක හාමුදුරු කෙනෙක් එදා හිතාගත්තා ඉවරයි. පැවිදි ජීවිතේ මේ කුමාර ජීවිතය ඉවරයි, යෝරජ ජීවිතය ඉවරයි, බිසුණාතෙත් ඉවරයි, අධිපතිච්ච කුමාරයත් ඉවරයි. කැලේට ගියා. එච්චරයි දන්නේ. ඉතින් ඒ ගියාට පස්සේ මට වනපන්ත සීනාසන ඇසුරු කරනකොට මටත් ওই බය ආවා. ඉතින් මං හොඳට කල්පනා කරලා බැලුවා මේ කැලේ ජීවත් වෙනකොට මට ඇති වෙන මේ බය බෙහෙරව අස්ථාන බය කොහොමද ඉන්නේ කියලා. ඉතින් මට තේරුණා මගේ කාය කර්ම නැත්තම් කාය දුස්චරිත නිසා තමයි බය ඉන්නේ කියලා. ඒ නිසා මම අදිෂ්ඨානයක් ගත්තා. මට කුමාර කැලේ ඉඳත් ඕනේ. මම මගේ කාය දුස්චරිත නැති කරගන්න ඕනේ. ඒ කියන්නේ කායෙන් සිදුවෙන සතුන් මැරීම, හොරකම් කිරීම, කාමීච්ඡාචාරය කියලා ප්‍රධාන වීතික්‍රමන මට්ටමේ නැත්තම් වීතික්‍රම භූමියේ කෙලස් තුනක් තියෙනවානේ. ආන්නේ කෙලස් තුන තියෙනවා නම් අනිවාර්යෙන් බය උපදිනවා. ගමේ ඉන්නකොට ඒක වහගෙන ඉන්න පුළුවන්. පවුල් කාගෙන, ගෙදර ටෙලිවිෂන් එක දාගෙන, රේඩියෝ දාගෙන ඕන්න හැන්දාර පොඩ්ඩක් බීලා ඕක වහගෙන ඉන්න පුළුවන්. ඒකට උපක්‍රම ගමේ ඕන තරම් තියෙනවා. ගම කියන්නේ ඒකට. අරන්නට ගියාම මොකක්වත් නැහැ. එතකොට ඔන්න බය එළියට එනවා. ආවට පස්සේ බුදු හිතක් නැත්නම් අනාගතයේ බුදු වෙන බෝසතාණන් වහන්සේ නමකට විතරයි හිතෙන්නේ මේකට හේතුව ඇතුලේ දුර්ලකමක් කියලා. කාය කර්ම වල දුර්ලකමක් කියලා. ඉතින් මම පුළුවන් තරම් සම්මා ආජීවයක් හදාගන්න. ඒ කියන්නේ සතුන් මැරීමෙන් වෙන් වෙලා, හොරකමෙන් වෙලා, කාමීත්‍යාචාරයෙන් වෙන් වෙලා මම පුළුවන් තරම් කටයුතු කරනකොට මේ වෙන් වෙන ගානට බය දුර වෙන හැටි. මම අර ගත්ත උපකල්පනේ හරි බව
මට බය ආවේ කාගේවත් නිසා නෙවෙයි ආණ්ඩුව පෙරලෙන නිසා හෝ වැස්ස නිසා හෝ චිත්ත ධර්ම නිසා හෝ නෙවෙයි මගේම කාය දුස්චරිත නිසා කියලා මම තේරුම් ගන්න මම ඒක හදනකොට මට මේ ජීවිතය ඇතුළත නිවන් දකින්නත් ඉස්සෙල්ලා බුදු වෙන්නත් ඉස්සෙල්ලා ඒ බය දුරු වීම හරහා මගේ කාය කර්මයන්ගේ තියෙන සුචරිතවාදීකමත් එක්ක බය අඩුවීම සිද්ධ වුණා. ඊට පස්සේ මම දැනගත්තා මගේ තවත් බයක් තියෙනවනම් තියෙන්නේ මගේ වචනේ හොඳ නැති නිසායි. බොරුව කේලම හිස් වචන පරස වචන. පැයක් අපි කතා නොකර භාවනා කරනකොට ලැබෙන කුසලය මෙතෙකයි කියන්න බෑ මොකද කතා නොකරන නිසා. කතා කෙරුවොත් අකුසලයක් කියලා හිතා ගන්න. ඉතින් මේ බණ කියනවා කියන එකත් කතාවක් තමයි. ඒකත් නොකරනවා නම් හොඳයි. අපිට කවදාකවත් නිකන් ඉන්න බෑ. බයිසිකල් පයින්නකොට කනේ ගහගෙන මියුසික් අහගෙන තමයි යන්නේ. වැඩක් කරනකොටත් එහෙමයි. ඉතින් පාරායින මිනිස්සු අතර පැයට අහසට කතා කරගෙන බලනකොට ෆෝන් එක කනේ ගහගෙන. පිටිපස්සේ මොකක් එනවද ඉස්සරහින් මොකක් එනවද මොනක්වත් දන්නේ නැහැ. මේ තාක්ෂණයේ දියුණු වෙන්න මනුස්සය ඉන්න වාල්ලුණා. කියනවා ඉස්සරහට කෙල්ලන්ගේ බෙල්ල නැමිලා හිටී කියලා. මොකද කොච්චරක්වත් ඉන්නේ ෆෝන් එකට තියාගන්න. වෙන වැඩක් කරන ගම වැඩ. ඉතින් මේ කතාව වැඩිකම නිසා හොඳක් වෙලා තියෙනවද බලන්න. කොතනක හරි නිකන් ආරංචියක්වත් තියෙනවද බලන්න මේ දුරස්ත ආමන්ත්‍රණ නිසා දුරකථන නිසා රේඩියෝ නිසා විචි හොඳක් මොකක්වත්ම නැහැ. දැන් එන්නේ මේවා දිනු කරනවා. දිනු කරන්න වැඩි වශයෙන්ම ජනමාධ්‍ය හරහා බොරුව හිස් වචනේ පරස වචනේ කේලම් අනන්ත අප්‍රමාණ. ඒ නිසා ලොකු සංහංශ අපේ විවස්ථා ලියනකොට ලියනවා අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසලකටවත් නොගතේ. රේඩියෝ අහන්න යන්න එපා. ටීවී බලන්න යන්න එපා. බැලුවොත් ඔය අවුරුදු ගණන් වඩපු බහනකම චිත්ත සමාධිය සීරම ඉවරයි. ඒක විනාඩි 5ක් බැලුවා නම් ඇති. ලේසි නෑ. ඇත්තට ගමක ගෙදරක පවුලක් කරන මිනිසෙකුට වඳින්න වඩා මේ ඉච්ඡර කුණු හarpතියා බලාගෙන මිනිහා කොහොම ඉන්නවද කියලා. මොනවා කෑවත් මොනවා කෙරුවත් මේ ජනමාධ්‍ය විසින් නටවන නැටවිල්ල ලන්තමට හරි කාට හරි හැංගීමක් තියෙනවා නම් මේ මිනිස්සෝ මේ සල්ලි දීලා ටෙලිවිෂන් එකක් ගෙදර ගේනවා කියන්නේ. සල්ලි දීලා පත්තරේ ගෙදර ගේනවා කියන්නේ. සල්ලි දීලා රේඩියෝ එක දානවා කියලා කියන්නේ. උදේට කසපාර 300යි, දවල්ට කසපාර 300යි, රැයට කසපාර 300යි. ඉතින් මෙවුවා නැති අරණ්‍ය. ඒව දැන් නැති තරම්. තීන අරණ්‍ය වල තියෙනවා තමයි. ඉතින් ඒක කාට හරි තේරෙනවද මේ මහානකමක් කරනකොට බුදුන් සරණ යනකොට ධර්මයේ සරණ යනකොට සංඝයා සරණ යනකොට මම යන්නේ ස්වභාවයක්. මේ කවුරුත් හදපු කුණු හarpයක් හෝ ජනමාධ්‍යයක් නෙවෙයි. ආහන්න ඒ විදිහට තමන්ගේ වචනේ හසුරව ගන්න ඒක මේ තමන් විසින් තමන් පටව ගන්නවා. පණව ගන්නවා. අපිට කාටවත් කියන්න කටවහපයියකෝ කියලා ඒක අපිට ගහයි. කන පැලෙන්න ගහයි. තෝ කවුද මට කටවහන්න කියන්නේ කියලා. මොකද අපේ කටවාචාලකම තමයි අපිට එකම දේ කියපාන්න ඕන. කොත්තන ගියත් අයිය වෙන්න ඕන. මයික් එකක් දුන්නොත් ඉවරයි. කතාව පටන් අරගත්තොත් බිම තියන්න බෑ. ඒ මොකද ඒ තරමටම මේ වචනේ හරහා අකුසල්. අපායට ගියොත් වැඩි හරියක්ම හම්බ වෙන්නේ වචී දුස්චරිතයේද. අපිට ඇත්තටම එච්චර සත්‍ය මරන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. කාමීත්‍යචාරයත් ඔච්චර කරන්න බෑ. හොරකමත් කරන්න බෑ. වචනේ නම් අසීමිත අකුසල් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම මේ තාක්ෂණය දිනුනාට පස්සේ යටිතල පහසුකම් සහ මේ දුරස්ත ආමන්ත්‍රණකම දිනුනාට පස්සේ ඕනෙම කුණු හarpයක්. ඒක විනාඩියෙන් දෙකේ ඕනේ තැනකට දෙන්න පුළුවන්. ඕවෙන් දෙන හැම එකක්ම කුණු හarpම තමයි. ඔය මොනවාක්වත් එහෙම සද්ධර්මයේ පැතිරෙන දේවල් ඊටාම කලාතුරකින් තමයි සිද්ධ. ඒ නිසා මේ වචී දුස්චරිත ගැන මට තේරුණා මෙවුව කෙරුවට පස්සේ මේ ඊගාවාත්මන ගිහිලා අකුසල් ලැබිලා අපාගත වෙන එක හෝ වෙනුවට මේ ජීවිතේදීම බෝසතාණන් වහන්සේට ඉල්ලලා තිනවා මට යම් තැනක බයක් ඇති වෙලා තියෙනවා මම බොරු කියපු නිසා. බයක් ඇති වෙලා තියෙනවා මම පරිසෝචන පාවිච්චි කරපු නිසා. කේලම් කියපු නිසා, හිස් වචන කතා කරපු නිසා. ඒ නිසා මම සම්මා ආජීවයේ සම්මා වාචා සකස් කරගත්තා. සකස් කරගන්නකොට මට ඒ කියන්නේ අවුරුදු 7ක් නේ බුදුන්සේ වැඩිම කාලේ දීලා තියෙන්නේ. අවුරුදු 7 ඉන්නකොට තේරෙනවා තමන්ට තමන් ගැන විශ්වාසයක්, කැලේ ගැන විශ්වාසයක් සහ මිනිස්සුන්ට තමන් ගැන විශ්වාසයක් ඉබේ ඇති වෙනවා.
මේ වචනේ පාලනය කිරීම. එහෙම නැත්නම් වචන කතා නොකර සිටීම. අපි වනසිව් පාවන්න කුරුල්ලන්ට හරි ආදරේ එමු දුන්න කතා කරන්න බෑනේ. නිකමට හරි ඔය බල්ලෙකුට හරි පූසෙකුට හරි එහෙම කතා කරන්න පුළුවන්කම ලැබුණා නම් විනාසයි. උන් කියයි හොඳ කුණු හර්ප ටිකක් මිනිස්සයාට. තොපි හිතාගෙන මේක මනුස්ස ලෝකේ කියලා තොපි විවස්ථා හදාගෙන මේ ඉඩම් බෙදාගෙන ජීවිතයත් තොපි දැන ගියා අපිට ඒහා සමාන අයිතිවාසිකමක් තියෙන මේක කැරපුතු ලෝකයක් යකෝ. මේක කක්කොට ලෝකයක්. තොපිට කොහෙද මනුස්ස ලෝකයක් කියලා දාන්නේ. තොපිට කොහෙද අයිතිවාසිකමක් අපිව මරාගෙන කණ්ඩ. අපිට කතා කරන්න බැරි හින්දාද? ඔන්න ඔය ටික කියා. මිනිස්සයා අයුව මොකක් හරක් තිර දෙන්නේ නැහැ. උන්න කතා කිරීම තමයි උන්ගේ අයිතිවාසිකමුත් අපේ ගානට දාගෙන කතා කරන්න පුළුවන් නිසා මිනිස්සයා දවසකට කරගන්න අකුසල කර්ම. ඒ සාවෘද මේ බහතෝරණකම් පොඩි එකෙක්ගේ හිත බුදුරජාණන් සඳහන් කරන රහතන් වහන්සේ කෙනෙක් වගේ කියලා. අම්මගේ ආදරේ දිනා ගන්නවා. අම්මා යාගෙන මවුනෝනින් දැන ගන්නවා. ඕන දේ දෙනවා. ඌ උපයන්නේ මේ කියලා කරලා නෙමෙයි. ඌ උපේන එකත් උපේන. වදවත්තිය. වදවත්තිය කියලා කියන්නේ අම්මගේ තාත්තගේ බුදුදලේ සියල්ල වශයෙන් පවත්වන පොඩි එකම කතා කරන්න බැරි හින්දා. කතාව පුළුවන් වෙලා හරියට වැඩගත්තේ සරුවච්චන් ආංශය විතරයි. කියන දේ හරියට කියලා අනිසේරම මේ වචනෙන් ගහලා මේ තර්කයෙන් එහෙම නැත්නම් ණය විපස්සනාවෙන් අනුමාන ඥානෙ මේ තන්නේ කරම ලෞකික මේ දැනුම් විෂය වචනේ පෙරලි ටිකක් විතරයි. මොනම ලාභයක්වත් වෙලා නැහැ. ඔය ඉගෙන ගත්තයි කියලා, ඔය විභාග පාස් වුණයි කියලා හෝ තමන්ගේ අභිවෘද්ධියට බය බෙහෙරව නැති කරන්න මොකුත් නැහැ. ඒක හොන්දටම පේනවා. ඉගෙන ගන්න බය බෙහෙරව වැඩි. කැලේ යනවනේ කියන එක නෙවෙයි. ඒ සමීක්ෂණ වල තේරෙන පටන් ගන්න තියෙනවා. උගත්කම වැඩි වෙන්න බය වැඩි. යැත්තු නිතරම පුදුම බයකින් ජීවත් වෙනවා. ආතතිය කියලා එකක් තියෙනවා, අසහනය කියලා එකක් තියෙනවා. අද නැති එකේ හොයන්න බැරි තරම්. ඉස්කෝලේ යන ළමයින්ගේ පාස් 25ක් බෙහෙත් බොන මට්ටමේ. බෙහෙත් බිවි නැත්තම් ඉන්න බෑ. ඒ තරම්ම ලෝකෙ විෂම වෙලා. අපි සත්‍යපාසලේ ඒ උගන්වන අයට ඔය මානසික විද්‍යාව පිළිබඳව පෞගේ දවස් 10ක පාඨමාලාවක් තිබ්බා. ඉතින් හුඟක් සත්‍ය ඇහුවේ ඇයි සවන්ස මේ සතිය උගන්වන්න ගිහිල්ලා ලෙඩ රොවෙන්න උගන්වන්න ගිහිල්ලා හෙදකමක් උගන්වන අයට ඇයි මේ මානසික විද්‍යාව උගන්වන්න තියෙන වටිනාකම කියලා. ඉතින් ඉස්කෝලවල උගන්වන ගුරුවරුන්ගේ 86%ක් මානසික අසහන. ඉතින් ඒ ගුරුවරු උගන්වන්නේ මොනව උගන්වන්නේ ළමයින්ට? මේ තමන්ගේ මනස අසහනයටපත් වෙලා. මම එදත් කිව්වේ ඒකයි. බස්නාහිර පළාතේ ප්‍රාථමික පාසල් වල උගන්වන ගුරුවරු 16000ක් ඉන්නවා. අපි ඒකෙන් පුහුණුව පටන් අරගත්තා. එක්කෙනෙක්වත් නැතිලු බෝන වෙන මාරාන්තික ලෙඩක් නැති කෙනෙක්. මුළු ගුරුවරු 16000ෙම බෝන නොවෙන මාරාන්තික ලෙඩකින් පෙළෙනවා. ඉතින් මේ මනුස්සයා කොච්චර බයකින්ද ජීවත් වෙන්නේ? දැන් මම මරණයට පස්සේ රස්සාවක් නැති වෙනවා. දරුවෝ අනාථ වෙනවා. নানা ප්‍රකාර ප්‍රශ්න. මේ මන්දිරට එන ළමයි පුදුම දඟයි කියලා කියනවා. කීර්දේ අහන්න හයිපර් ඇක්ටිව්. ඉතින් ඒකකොට මේ ළමයාත් එක්ක ගුරුවරයාගේ සම්බන්ධය එන්නේ දුරස් වෙනා මිසක්ක. ඒක හොඳ ලස්සන නිදර්ශනයක් තියෙන එක අදාහ ගන්න බැරි જાති එකක්. එංගලන්තයේ අවුරුදු 26ක් කරලා තිබුණා සතිපාසල විතරක්. අපි තාම අවුරුදු 5යි අය. මෑතකදීම කරපු සමීක්ෂණය ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලවල ඒ ප්‍රධානාචාර්යවරු 4 දිනක් ඉඳලා තියෙනවා. ඒගොල්ලන්ට මේ සතිය හඳුල්ලා දුන්නාට පස්සේ 4 දිනයි දෙන්නේ රසයෙන් අතලා ගිහිල්ලා. අවුවට පස්සේ ගොල්ලෝ මේ පොඩි මේ පඩියට මෙච්චර දුක් ගන්න ඕනේ නැහැ. අපිට සතිමත් වෙලා සන්තෝෂෙන් ගෙදෙට්ලා ඉන්න පුළුවන්. මම part time job එකක් කරනවා. ගුරුවත්පත්තියට part time කරනවා. මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මේ හම්බෙන පඩියට කඹරන කැඹිරිල්ලක්. ඉවරෙලකට මොකද්ද වෙන්නේ? හදිසි මරණයක්. ලේනාරය පුපුරලා heart attack වෙලා මැරෙනවා. ඒ තරම් යාට තේරෙනවා සතියින් ඉන්නකොට මේ කඹරන කැඹිරිල්ලේ වග මෙච්චර බොරු කියන්නේ ඇයි? ඇයි මෙච්චර පරිසෝචන පාවිච්චි කරන්නේ? ඇයි මෙච්චර කේලම් කියන්නේ? ඇයි මෙච්චර හිස්සචන කතා කරන්නේ? හම්බෙන මිනි මේ අර එකෙක් ලියලා තියෙනවා මිනි පෙට්ටියේ අඳින මිනි ඇඳුමේ සාක්කු නැහැ. මොනවා ගෙනියන්න බෑ ආත්මෙට. සාක්කු සින ඇඳුම් අඳන්නේ නැහැ මේ මිනි ඇඳුමට. ඒකේ හම්බ කරව මොකක්වත් දාන්න යන්නේ. දාලා යන්න වෙන්නේ. එතකන් කිව්ව බොරු කන්දරාව බලන්න.
එතකන් පරුස වචන පාවිච්චි කරන්නේ. හිස් වචන කේලම් කියලා ගත්තොත් ඉතින් සරුවචනාංශයේ බුදු වෙන්න ඉස්සෙල්ලා කල්පනා කරාලු බෝසත් කාලේ මම කැලේ ගිහිල්ලා ජීවත් වෙනකොට එන බය එනවා නම් මං කියපු පච ප්‍රමාණයට තමයි බය එන්නේ. පරුස වචන. ඊට පස්සේ මම වචනේ හදාගත්තා. ඊට පස්සේ මට තේරුණා ඒතිෙදිත් තියෙනවා ඒ මොකද මගේ මනසේ කාය සංඛාර චිත්ත සංඛාර කියලා අනිව නැති කරන්න ඕනේ කියලා මම පුළුවන් තරම් චිත්ත සංඛාර නැති කරන්න. ඒක නැත්නම් මිච්ඡා සංකප්ප කියලා තියෙනවානේ. අපි සම්මා දිට්ඨිය වල පස්සේ සම්මා සංකප්ප තියෙනවා. මිච්ඡා සංකප්ප තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද නෑ මේ නික්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අහිංසා සංකප්ප කියලා ව්‍යාපාද, හිංසා සහ කාමේ. ඒව වැරදි පැත්තට යනවා. හොඳ පැත්තට දා ගන්නවා. නික්කම්ම සංකප්පේ මේ කී අතහැරීමේ සංකල්පේ ව්‍යාපාද නොකරන නැත්නම් ද්වේෂ කරන්නේ නැති නැත්නම් විසම ලෝභේ. එතකොට තේිනවා මේ මිනිස්සුගේ එක චිත්තක්ෂණයක් තියෙනවද මේ ආකල්ප තුනෙන් තොර. දවස පුරාම ගත කරන, සුමානේ පුරාම ගත කරන, මාසෙ පුරාම ජීවිතේ පුරාම ගත කරන එකම චිත්තක්ෂණයක්වත් නැහැ මේ කාම ඡන්දේ නැත්නම් කාම ආසාවෙන් වෙන් වෙච්ච එක. එහෙම නැත්නම් මේ ද්වේෂයෙන් වෙන් වෙච්ච එක. එහෙම නැත්නම් අනුන්ට වනස්හිතවිලි පහල නොකරන එකම වෙලාවක්වත් නැහැ. ඉතින් ඒක වෙලාවක් තියෙනවා කියලා හිතමු ඒක බව දන්නෙත් නැහැ. ඒක පිළිබඳ පොත් ලැබීමක් ඇත්තෙම නැහැ. ඉතින් ඒ නිසා ඒවා කිසිම වග විභාගිකේ මේවා සිද්ධ වෙන නිසා අරඤ්‍ය වනපන්තානි පත්තානි සේනාසනානි කියන තැනට යනකොට බයක් ඇති වෙනවා. ඒකට බයයි කට්ටිය. ඒ නිසා ඒගොල්ලෝ විශාල ගෙවල් හදාගෙන ආරක්ෂක වැටවල් දාගෙන නගරේ ඉන්නවා මිසක ගමේ ඉන්නවා මිසක වනපන්ත සේනාසනට යන්නේ නැහැ. බෝසතාණන්සේ සඳහන් කරනවා මම මේවා දැනගෙන මම ගියාට පස්සේ මට තේරුණා කය හැදුවත් වචනේ හැදුවත් අපේ හිත උදේ ඉඳලා හැන්ද වෙනකන් ඒ තියෙන චේතනා සහ සංකල්පන කිසි කෙනෙක් ප්‍රමාණ කරලත් නැහැ පොත් ලැබීමක් කරලත් නැහැ. හොඳට කරලා බැලුවොත් හැම එකක්ම ඒ විහිංසා ව්‍යාපාද කාම සංකල්ප. දරුවන්ට උගන්වන හරියක් උගන්වන්නේ දිනු කරපන් එකතු කරපන් කරුණා සීතල හදයන් මරාණ කාගෙන හැදියන් කියලා ගසා කන අනුග්‍රහංකත්වා කියන එක අනුගසාකත්වයි කියන එක දෙකක් තියෙනවා. අනුග්‍රහංකත්වා අනුගහංකත්වයි කිය. දැන් සාසනික වශයෙන් අනුග්‍රහ කරන්න ඕනේ අපි. අනුග්‍රහ කරන්න. ඒ වගේම අනුගහ කනවයි කියන ගසා කනවයි කියන එක. එච්චරමයි අද ලෝකේ උගන්වන්නේ. හැම විශේෂකම උගන්වන්නේ අනිත් එකව සූරා කන හැටි. පරිසරයේ සූරා කන හැටි, ගස්කොළන් වල සූරා කන හැටි, සතා සර්පය සූරා කන හැටි, තමන්ට බාල මිනිස්සයා නැත්තම් පහත් මිනිස්සයා මේ රතයි අනික් කෙනෙක් සූරා කන හැටි. ඒකට රත්තරන් මොළ සමීකරණ හදාගෙන පුළුවන් තරම් සූරා කරනවා. ඉතින් අපි ඉතිරි પરම්පරාව මොකද ඉතුරු වෙන්නේ? අඩු ගන්න මේ සූරකෑම ටිකක් අඩුවෙන් කරපන්. එක එක සන්තෝෂයෙන් බලන්න මේ ලෝකේ ඇති කියන ඉගෙන ගත්ත එක එකක්වත් නැහැ. හැම වෙලාවෙම තව මදි. තව වැඩි කරන්න තමයි හොයන්නේ. ඒක ලුණු වතුර බොන්නා වගේ. ඉතින් එහෙව් එකේ ඒ කාම සංකල්ප වෙනුවට නික්කම්ම සංකල්පය කියලා මේකට මේ කාම සංකල්පේ ඉවරක් කරන්න බැරි එකක්. නික්කම්ම සංකල්පේ කාමයෙන් වෙන්වීම කෙලවරක් කරන්න පුළුවන් එකක් කියන එක මනුස් කිසිම පොතක ලියලා තියෙනවද කියලා අහන්න බෑ. මේ ලෝකේ තියෙන පොත් සේරම දිගහැරලා බලන්න මනුස්සයට යන්තම් හරි සුද්ධියක් විසුද්ධියක් සැපක් ලැබෙන්නේ අතහැරීමෙන් කියලා ලියවිලා නැහැ. අපි ගියා මේක හදන කාලේ ඔය මේ ජාත්‍යන්තර ලංකාවේ ප්‍රමිති කාර්යාංශේ කියලා අපි උපදේශ ටිකක් ඇහුවා මේ අපි ඉස්සරහට ගොඩක් යන්න බලාවිච්ච සතිපාසලෙන් පටන් ගන්න නැහැ. අනේ හරි සතුටුුණා ඒ ලොකු මාත්‍යා අපිත් එක්ක කතා කරලා අපි වෙනුවෙන් යාගේ හොඳම මේ රිසර්ච් ඇසිස්ටන්ට් දුන්නා මේක විශාල ප්‍රොජෙක්ට් එකක් විදිහට බලලා මේකේ තියෙන අඩුපාඩු කම්බල එහෙම තමයි අපි වෙයි. ඇවිල්ලා තියෙන ඔය පල්ලෙහා කොට නැගිලි හදනවා කියන එක නිකන් විහිළුවට කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒක කරන්න ගිහිල්ලා ඉතින් මේ විස්තර කරාට පස්සේ මම ගාව මහත්තයා දැන් ඔය පෙරළුවේ මොන පොතද කියලා. ඒක ඇමරිකාවේ 1976 ලියපු ඒ ප්‍රමිති පොත. ඊට පස්සේ පොතේ කොතනකරි නිවන කියන වචනේ තියෙනවද කියලා. මොකද්ද සෝන්ති මේ කියන්නේ?
මොකද මේ අපිට පොත් පෙරලන්නේ මහත්තයා ඔයිට අවුරුදු 2600 කට ඉස්සෙල්ලා බුදුරජාණන් අපිට පොතක් පෙරලලා තිනවා. ඔය පොත පෙරලපු නැති කට්ටියගේ පොත තමයි පෙරලන්න හදන්නේ. කොතනක හරි තියනවාද කියලා හොතන විසුද්ධියක් ගැන හෝ නිවනක් ගැන. දැන් මේක සාමාන්‍යත දේශපාලන ආර්ථික සහ සමාජික දියුණුව මං කො හරප. උගේ දිනේ තව එකේ කූර කන හිටි විතරයි. ස්තුති. මාත්‍යා කිනු විදිහට අපි වැඩ කරන්න. හැබැයි හොන්දට මතක තියාගන්න ඔය එකකවත් බුදුහාමුදුරෝ හිතාමතාම කපලයින් කළා තියෙනවා. සීල සමාධි ප්‍රඥා හිතාමතා කපලයින් කරලා මොකද්ද ගුණාරපයක් දැන් අපි ලංකාවේ දිනු කරන්න මධ්‍යම ආර්ථික ක්‍රමයට ඕගොල්ලන්ගෙන් තමයි ගොඩ පෙරක දෝරුකම් ගන්න. ඕගොල්ලෝ දෙන්නේ ඔය ගොඩ පෙරක දෝරුකම් මේ අපිට ආදරේටද? කවුරු හරි හිතනද මේ ලංකාවේ තියෙන ප්‍රමිති ඇමරිකාවෙන් ගෙනත් දැම්මේ මේ අපිට මේ නිවන් දකින්න හරි ආදරේ කරන්නේ කවදාකවත් නැහැ. ඒක අත්ත ගහලා දිවරන්න පුළුවන් උන් සූරා කෑම සඳහා කරන්නේ. ඉතින් අපි ඉහළපෙළේ ලොක්කෝ අපිට එනවා පොත පෙරලන්න. ඒක දියුණු කරන්නේ මොනවාද? කාමේ වැඩි කරනවා, ව්‍යාපාදේ වැඩි කරනවා, විහිංසාව වැඩි කරනවා. ඉතින් ඒක බෝසතාණන් වහන්සේ තේන්නේ බුදු වෙන්නේ ඉස්සරලා මේ සඳහා එකයි තියෙන්නේ අතහරින එක කියලා. නෙක්ඛම්ම සංකල්පේ. ඉතින් කීයකද කාට හරි? අපිට දරුවෙකුට කියන්න පුළුවන් ද කට ඇරලා පුතේ මේකයි හම්බ කරලා සන්තෝෂ වෙන්න ඕන නම් උක අතහැරපන් කියලා. තාත්තට පිස්සු කියාවි. තාත්තට කැමති නෑ ඉව කියන්නේ. එහෙම නැත්නම් අර 7 අවුරුදු වයසේදී ඇවිල්ලා දායදී ඉල්ලන රාහුල පුංචාමතුරෝ අරගෙන ගිහිල්ලා සාරිපුත්‍ර ස්වාමීන් බාර දුන්නා මෙන්න මේක පැවිදි කරපන් කියලා කියවෙන්න ඇති යසෝදරාවටයි සුද්ධෝදන රජුරණ්ඩයි. මෙන්න මේක පැවිදි කරපන් කියලා. දෙන්න තියෙන උතුම්ම තෑග්ග. කවුරු හරි දෙයිද අද ඉන්න අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි තමන්ගේ දරුවා අවුරුදු 7 දී ගිහිල්ලා පැවිදි කරපන් කියලා. මම හිතන්නේ මානවයිති වාසිකම් පිළිබඳ නඩු දමාවි. මේ දරුවට 6-4 තේරෙන්න ඉතලා ඒක ගිහිල්ලා පැවිදි කරලා ඒකට මොනවද තේරෙනවද? ඊට පස්සේ නිකන් හිතන්න නන්දහමතුරන්න කරපු අපේ වචනෙන් කියනවනේ ඒක නොකට යුත්තක් නෙමෙයි හෙට බඳින්න හිටපු මිනිහා. හෙට යුවරජකම හම්බෙන්න හිටපු මනුස්සයා හෙට මාලිගාවට යන්න තියෙන මනුස්සයා පාත්‍රය අතර දීලා ගන්න නැතුව මොකද නන්ද කියන්නේ මේ වගේ දැනට අනගල පැවිදුනොත් මොකද? ඉතින් නන්දහමතුරන්න කටේ පිට්ටු නෑ කියන්න බෑනේ. ආහා කියන්නේ නෑ දඩමල. මේන මම පැවිදි කරලා දාපන්. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ හිතන්න නන්දහමතුරන්න? එනකොට ජනපද කල්යාණි කවුළුවෙන් කිව්වා ගියත් හිමියනි වහා එන්නේ කියලා. ඉතින් මේක තමයි භාවනාව. ඉඳගත්ත ගමන් ජනපද කල්යාණි කතා කරනවා. ඉතින් එක තැනක චිත්ත විවේකයේ තියා එක තැනක මොහොතක් ඉන්න බෑ. ඊට පස්සේ බුදුන්සේ දිව්‍ය ලෝක යන ගහන කියලා දිව්‍යාංගනාව 500ක් අප වෙලා. හරියට චිත්ත විවේකයේ ගත්තොත් 500ක් දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඒ කරපු සෙල්ලම් ටික අද කෙරුවොත් මානවයිති වාසිකම් පිළිබඳ නඩු දායිද නැද්ද කියලා හිතාන අපිට කෙරුවොත් එහෙම කවුරු හරි ඇවිල්ලා ඒක කරන්න බෑ. ඒක බුදු බලයට කෙරුවා තමන්ට කරගතයි. මේ පැවිදිලා ඉන්න ඔක්කොම අන්න ඒ වගේ කැපකිරීම කරපු අය. අනික වල දන්නවා ඒ කොච්චර අමාරුද කියලා. නෙක්ඛම්මේ කියන එක, නික්මීම කියන එක, අතහැරීම කියන එක මොකද ලද්දාපටම් බදාගන්න. බදාගන්නේ මොකද්ද? බය බෙහෙරව. බය තමයි බදාගන්නේ. අස්ථාන බය හිතේ ඇති වෙන බිය බදා ගැනීම තමයි කාම සංකප්ප කියලා කියන්නේ. ඒකට ව්‍යාපාද සංකප්ප. උදේ ඉඳලා හැන්ද වෙනකන් අරුවට වැඩිය මගේ කුට්ටිය කඩා ගන්න අපි දඟලනකොට අපි වගේම තව එක කපන්නනේ අපි මේ කල්පනා කරන්නේ. එක්කෙනෙක්වත් දැකලා තියෙනවද බලන්න සතුටු වෙලා තියෙනවද බලන්න මේ ලැබිච්ච දේ ඇති කියලා. අපි ඔය මේ කලාවැව ගියලාදී කොල්ලෝ ටිකක් ආවා ඔක්කොම කම්පියුටර් කම්පැනි එක ඇවිල්ලා පුදුම විදිහට මහන්සි වුණා. ගඩොල් ඇද්දා අර හින්න කන්දේ උඩට වැලි ඇද්දා. ඉතින් මං තිබුණ ආසාවට මං ගිලා කලාවැවේ නනා හිටියා මම ඒ වැඩ ටික කරගත්ත මිසක මට ඇත්තට කතා කරන්න හම්බුන්නේ නැහැ. පස්සේ එතන ඒ ලොක් ඇවිල්ලා කිව්වා සාංශ මේ පොඩි උන්ට පොඩ්ඩක් කියලා දෙන්න කියලා. එක්කෙනෙක්වත් භාවනා කරලා නැහැ. ඉතින් තීරුම් කරලා දෙන්න බෑනේ මේ කොළඹින් ආපු එක දවසට ශ්‍රම දාන්න ආව. ඉතින් මං ඉතින් කතා වෙන ගමන් මං අහුවා දැන් ඔයගොල්ලෝ දැන් කම්පැනි ඒ කියන්නේ කම්පියුටර් කම්පැනි එක වැඩ කරනවා කියවනේ ඉතින් සෑහෙන අධ්‍යාපන මට්ටමක් තියෙන යම් කිසි ආර්ථිකයක් තියෙන කොල්ලෝ ටිකක් නේ. ඉතින් මං ඔයගොල්ලෝ දැන් ඔය දැන් කෙල්ලොත් හිටියා. සන්තෝෂෙ දෙන්නේ කියලා එක එක්ක සන්තෝෂෙ නැහැ.
දැන් මේ රස්සාවකොත් හම්බෙලා ITත් කරලා රස්සාව සන්තෝෂ නැහැ මම ඇයි කියලා. නෑ අපිට මට ඊගාව ප්‍රොමෝෂන් එක තියෙනවා. මම ඒකට මේ මහන්සි වෙනවා. ඒ නිසා අපිට ටිකක් වැඩිපුර මහන්සි වෙන්න වෙනවා. ඒක ගන්න බෑ ඉතින් මේ කියන වැඩ ටික කරන්න නැතුව ඒ නිසා හරියට මහන්සි වෙනවා. මම නිකන් ඇහුවා ඔයා මොකටද දැන් ඔතන තැන මොකද්ද ඊට යන්න හදන ප්‍රොමෝෂන් එකේ මොකක්ද හම්බෙන්නේ? එතකොට මම සුපර්වයිසර් කෙනෙක් වෙනවා. මේ එතකොට මම මේ පිරිසේ නැද්ද සුපර්වයිසර් කෙනෙක් කියලා ඉන්නවා කිව්වා. මම දැන් උඹ අමාරුවෙන් ඔය මෙයා ඉන්න ඕන තැන ගිහිල්ලා දැන් උඹ සතුටු දෙන්නේ කියලා. ඌත් නැහැ. ඌ ඊගාවෙකට මැරෙන්න හදනවා. පුදුමාකාර ග්‍රීස් ගහින ගිල්ලක් නගින්නේ. එක එක සතුටින් නැහැ. ඉතින් ඒක උඩින් රස්සාව නැති අඳකොළු බීඩි මොනක්වත් කරගෙන හරි පිළිකා හැදිච්ච මිනිස්සෙක් ලෝකේ සතුටක් කියන එක හේයාවක්වත් දකිද කියලා මේ ඔක්කොම අංගපසංග තියාගෙන රස්සාවකොත් කරලා ITත් කරගෙන ජොබ් එකක් හම්බෙලා සන්තෝෂෙන්නේ නැහැ. මොකද අනික් අය වෙයිට වැඩි සූරා කන්න මට පුළුවන්. ඒ ටික කරන්න බෑ. කරගන්න බැරි උනායි කියලා. ඉතින් ඒ වෙනුවට ඒ ව්‍යාපාදේ වෙනුවට කාට හරි මේ සියලු අය කෙරේ එක චිත්තක්ෂණ මෛත්‍රී කරනවා වගේ එකක්. හැම කෙනාම ඉන්නේ පිපාසිත ලුණු බීලා ඉන්න ජීවිතයක ඉන්නේ. එක එක්කත්ම නැහැ. රජ වුණත් නැහැ, බලු වුණත් නැහැ. එහෙව් එක අනේ මේ මිනිස්සුන්ට සාන්තියක් වේවා කියලා ඒ මාතා යතානියම් පුත්තං ආයුසායේක පුත්තමනුරක්කේ කිව්ව විදිහට මේ ලෝකේ තමන්ගේ එකම දරුවට මෛත්‍රී කරන්නසේ ලෝකේ ඉන්න සියලුම සත්වෙන්න මෛත්‍රී කරන්න අපිට චිත්තක්ෂණයක් අවුරුද්දකට සැරයක්වත් හම්බ වෙනවා. එහෙම එකක් අපේ දිනචරියාවේ නැහැ. ඒ මොකද අපිට අපේ ටිකවත් ඉවර නැහැ. ඉතින් මේ සතිපාදලේ හෝ නිස්සන්නවනේ මෛත්‍රී උගන්වන්නෙත් නැහැ. ඉතින් අපිට චෝදනා කරනවා. ඇයි ස්වාමීන් වහන්සේලා මේ කෙරුම් ගියාට මෛත්‍රී භාවනාව ගන්නන්නේ නැත්තේ කියලා. ඉතින් මේ මං කියන්නේ මේ පට්ටලට වාඩි වෙලා එක චිත්තක්ෂණයක් හිටියොත් ඒක පුදුමාකාර මෛත්‍රියක්. මේ මම මෙතන ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් ඒක හම්බෙන්නේ නැහැ නේ ගෙදර හිටියානම්. ඒක හම්බෙන්නේ නැහැ නේ වෙන ප්‍රසාවකට ගියා නම් මොනවාර කෙරුවා. ඉතින් ඒ ටික නැති මිනිහට ඒ කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියලා එහෙම නැත්නම් අපි සිංහලෙන් කියන්නේ ඉදුම් හිටුම් පහසුකම කියලා. සක්මණේ ඇවිදිනකොට අපි නිකන් වෙන මොකටවත් නෙවෙයි නිකන් ඇවිදිනවා. ඉඳගෙන ඉන්නකොට මේ පොන්දට පట్టල වාඩි වෙලා පූසෙක් සුවසේ ඉන්නා වගේ වාඩි වෙලා ඉන්නකොට අනේ මම දැන් මෙතන කියන්නේ සුද්ධ මෛත්‍රිය. මට දෙවෙන්නෙක් නෑ මම විතරයි. වෙන තැනක් නෑ මෙතන විතරයි. වෙන වෙලාවක් නෑ මේ මොහොත විතරයි. දැන් මම මෙතන. අන්න ඔය දේ නැති ඔය තරම්වත් මෛත්‍රිය නැතිකොට කාට දෙන්නද තව මෛත්‍රියක්? Taman ළඟවත් මෛත්‍රිය දන්නෙත් නැත්නම් අත්දකලත් නැත්නම් කාටවත් මෛත්‍රිය දෙන්න බෑ. ඒසයි ඉස්සල්ලාම අපි කරන්නේ මේ සතිය පිහිටුනයි කියලා සක්මන් කරනවායි කියලා පරියන්කේට යනවායි කියලා එහෙනම් එදිනදා වැඩ බොහොම නැවතිල්ල කරනවායි කියලා ඒ කරන දේ එතන එතන බුද්ධි විදිනවා. එතන එතන ඉඳුන් හිටුම් පහසුකම ලබනවා. ඉතින් මේක අපි ලද ජම්මදායයක් නේ. අපි උපත්තියම ලැබපු දෙයක්. මේ මාත් එක්ක මං ඉන්නවයි කියන එක. කිසිම සාස්ෘණ වංශනමක් කිසිම ඉස්කෝලයක් කිසිම විශ්වවිද්‍යාලයක් උගන්වන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අනුන්ට උගන්වන්න හදනවා මෛත්‍රී කරන හැටි. තමන්ගේ ගෙදරට මරගාතේ කොයි ලෝකෙට පරගාතේ කරන්නද? ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක් එක චිත්තක්ෂණයක් මේ තමන් මෙතන ඉඳගෙන ඉන්න බව නැත්නම් මං ඇවිදින බව නැත්නම් මං හුස්ම ගන්න බව නැත්නම් මං හුස්ම හෙලන බව දන්නවනම් ඒ චිත්තක්ෂණයේ උත්කෘෂ්ඨම මෛත්‍රිය සිද්ධ වෙනවයි කියලා එයාට තේරුම් ගන්න බෑ. ඒකටයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. Tamanට Taman ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක උත්කෘෂ්ඨම මෛත්‍රියක්. ඒක කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ අනේ බුදුන් ලෝකේ පහළ වුණ නැත්නම් අපිට මේ ඉඳගෙන ඉන්න මෛත්‍රියක්වත් නැහැ. අපිට ඇවිදින එක ඇවිදීම සඳහා කරන සක්මනක්වත් නැහැ. අපි කඹරනවා, කෝච්චියට දුවනවා, බස් එකට දුවනවා, ඒ දේ කරනවා විතරයි. නමුත් එක චිත්තක්ෂණයක් අපි ඒ අනුන්ට වෛර කරන්නේ තමන්ට වෛර කරන්නේත් නැහැ. තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනම් ඒක චිත්තක්ෂණයක් නම් ඒක මෛත්‍රියක් නම් බුදුරජාණන්සේ සඳහන් කරනවා අච්චරා සංඝාතමත්තම්පි වෝ භික්ඛවේ මෛත්තා චේතෝ විමුක්තිං භාවේය සෝ අමෝඝං රට්ටපිණ්ඩං මුංචිය කියලා. මහන්නේ එක සංඝයා වහන්සේ නමක් අපි කියමු අරණ්‍ය වාසී කියලා.
එක චිත්තක්ෂණයක් සතිමත් වෙනවා නම් එයාට දාන දීපු අයට ණයක් නැහැ. ඒ ණය ගෙවනවායි කිය. පින්ඩපාතේ වැළඳුවාට එයා ණය නැහැ. එක චිත්තක්ෂණයක් සතිමත් නැත්නම් අපි කිව්වොත් මෛත්‍රී නැත්නම් එයා තාම වළඳපු පින්ඩපාතේට ණයයි. අඳින සිවුරට ණයයි. ඒ නිසා අච්චරා සංඝාත කියලා කියන්නේ මේ අසුරුසනක්. අසුරුසනක් හෝ මෛත්‍රී භාවනා කරනවා නම් කවුරු හරි එයා Tamanට සිව්පසෙන් සලකන අයට ණය නැහැ. ඒ කියන්නේ සිව්පසේ දීපු කෙනාට මහත්ඵල මහානිසංස වෙනවා. ඉතින් අපි හිතමු අපි සක්මනේ පියවර 10ක් විතර දැක දැන විද්දයි කියලා. එතකොට මේ ප්‍රදේශය තුල මේ මෛත්‍රියක් වැඩෙන බවක් මං පිළිබඳව මට ආදවීමක් සිදු වෙන බවක් මිත්‍රත්වයක් ඇති වෙන බවක් තේරෙන්නේ නැහැ. අපි හිතන්නේ මිත්‍රත්වයක් ඇති වෙන්න ඕන නම් අපිට මේ සුඛෝපභෝගී වස්තු එහෙම නැත්නම් කෑම බීම නැත්නම් කාමයේ අවශ්‍යයි කියලා. ඒ කියන්නේ බාහිර දෙයක් මත මගේ සැප තියනවා කියන එක තමයි අධ්‍යාපනයෙන් අපිට උගන්වන කුණු හරපේ. ඇතුලෙන් නැහැ. ඇතුලේ මොකක්වත් නැහැ. නැත්නම් මේ සක්මණේදී පරියන්කේදී පෙන්ලා දීලා තිනවා මාත් එක්ක මම ඉන්න වෙලාවේ ලැබෙන සැපයක් තරම් ඔය මොනම දෙයක්ම ලබන්න බෑ කියලා. ඉතින් ඒක මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේක නැති නිසා මේ මෛත්‍රිය අනුන්ට මෛත්‍රිය කියලා අපි සල්ලි දෙයි. ඉඩම් බෝදල් දෙයි. ඒ හැම දෙයක්ම කැම්බිරිල්ලක් නේ. දැන් සංඝයා වහන්සේලාට තියෙන ඉඩම් බෝදල් වලට කියන්නේ විහාර නින්දගම් පනත යටතේ ලැබෙන්නේ. නිශ්චල දීපල ඉෂ්ටිර දීපල දෙනවා. ඊට පස්සේ ඉල්ල එව්වට නඩු කියන්නයි ගෝලයන්ට මේව බෙදන්න ගියාට පස්සේ එන ප්‍රශ්නයි කිලෝරක් නැති ප්‍රශ්න. මේ පින්න පාති කරගෙන ජීවත් වෙන කෙනාට මේ විදියට බූදල් දුන්නාට පස්සේ එක්කෙකුටවත් පාවිච්චි කරන්න තේරෙන්නේ නැහැ. ඒක නිසා මෛත්‍රිය කියලා හයියෙන් ලවුඩ් ස්පීකර් බැඳගෙන සීල සත්‍ය වෙනදෙක්කත් අනිරෝගීත්ව සුවපත්ත්ව කියන වෙනුවට එක චිත්තක්ෂණයක් තමන් ඉඳගෙන ඉන්න බව දන්නවනේ. එක චිත්තක්ෂණයක් තමන් ඇවිදින බව දන්නවනේ. එක චිත්තක්ෂණයක් තමන් හුස්ම ගන්න බව දන්නවනම් ඒක මෛත්‍රී කියලා දැනගන්න ගොඩාක් කල් යනවා කියන්නේ මම මේ කතා කරන්නේ. ඒක කියලා දෙන්නයි බුදුරජාණන්සේ මතක් කරන්නේ මහණේ එක චිත්තක්ෂණයක් මෛත්‍රී භාවනා කරනකොට වලදුව පින්න පාත්‍රයට ණය නැහැ. ඒ නිසා දවසේ අඩු ගානේ විනාඩි 5-10ක් මාත් එක්ක මම ඉන්නවයි කියලා. මම මේ ඉඳගෙන ඉන්නවයි කියලා දැනගන්න. අපිට වෙලාවක් නැහැ. මොකද ඒ තරම්ම වැඩ. ඒකවත් වෙන් කෙරුවොත් අපිට ජීවිතේ ගැට ගහ ගන්න බැරි තරම්. ඉතින් අපි සතිය හඳුනා දෙන වෙලාවේදී ඒක සඳහා සැලසුමක් ඉදිරිපත් කළා කියනවා. ඔයාට මේක හඳුනා ගන්න ඕන නම් මෙන්න මෙච්චර වෙලාවක් හෙල්ලෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්න ඕන. ඊමේ හෙල්ලෙන්නේ නැතුව වාඩි වෙලා ඉන්නවයි කියන එක හුඹහක් වාගේ තිබ්බ තැන මැටි බුද්දෙක් වාගේ පිළිමයක් වාගේ අපිට දෙන්න තියෙන දඬුවමක් නේ. ඒ කාටවත් හිතෙන්නේ නැහැ මේ එක තැනක වාඩි වෙලා ඉන්න බව දන්නකම ලොකු මෛත්‍රියක්. එතකොට පරිසර දූෂණය වෙන්නෙත් නැහැ, සතෙක් මැරෙන්නෙත් නැහැ, හොරකමක් වෙන්නෙත් නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නෙත් නැහැ, බොරු කේලම් හිස් වචන පරිස වචන මොකුත් නැහැ. ඒ බව දන්නවනම් මම දැන් මෙතන ඉන්නවයි කියලා ඊළඟ මිත්‍යා දෘෂ්ටියක් නැහැ. ව්‍යාපාදයක් නැහැ. දැඩි ලෝභයක් නැහැ. මොකද එයා දන්නේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව. ඒකට ඔය වෙන්න තියෙන දස කර්මපතම සිද්ධ වෙනවා කුසල කර්මපත. කොහොමද සිද්ධ වෙන්නේ? යමක් නොකිරීම හරහා. යමක් කරන හැම වෙලාවෙම අකුසල. ඒකට මෙහෙවන හැම හිතක්ම රාගෙන්, ద్వේෂයෙන්, මොහෙන් නැත්තම් මිච්ඡා සංකල්ප වලින් ගත වෙලා තියෙනවා. ඉතින් ඕක උගන්වන්න ගියොත් ඉස්කෝලේක අපි හිටමු, දහම් පාසලක අපි හිටමු, නැත්තම් පන්සලක කියමු. පන්සල් විරුද්ධයි මේවා කියනවාට. නෑ මොනවාරි කරන්න ඕන නිකන් හිට බැන්න ගාන්ට අර එක ගහ හිටපන්. නැත්තම් හඳුන් කුරපත්තු කරපන්. නැත්තම් මල් පූජා කරපන්. නැත්තම් ජප මන්ත්‍රයක් කියපන්. නැත්තම් අර කරපන් මේ කරපන් කියලා පොත් තියෙනවා මයි ළඟ. ඒ පූජා විදි. පුදුමාකාර පූජා වෙච්චනොත් එක තැනක හෙල්ලෙන්නේ නැතුව ඉන්න එක විතර කුසලයක්. ඉන් සර්වචනන්තේ හම්බෙන්නේ නෝ පුක්කුසාති පකුත කච්චායන මං හිතන්නේ ඒ ගුරුනාන්තේ ගෝලෙක් ඇවිල්ලා බුදුජානනාංශයට කියනවා මෙහෙමයි අපේ ගුරුනාන්තේ මෙහෙමයි මේ තරම් වෙලාවක් මේ ගැඹුරු සමාධියකට සමවැදලා ඉන්නවා කියලා. ඒතර බුදුජානනාංශය සඳහන් කරලා තිනවා උඹේ ගුරුනාන්තේට වැඩිම දවස් කීයක් සමාධිය ගත කරන්න පුළුවන්ද? ආයෙම බෑ. එක දවසක් බෑ.
වරුවක් බෑ. ඒල බොහොම සුළු ගානකට තමයි ඒගොල්ලෝ කැන්තර බුදුරජාණන් සඳහන් කළා තියෙනවා මට පුළුවන් දවස් 7ක් නිරුද්ධ සමාපත්තියට සමවදින්න. ඒ වෙලාවේ මම මොනම දෙයක්වත් මට මේ ලෝකයේත් එක්ක සම්බන්ධ නැහැ. මට මෙච්චර වෙලා ඉන්න පුළුවන්. ඒක තමයි මනුස්සයගේ දක්ෂකම. අපේ දක්ෂකම තියෙන්නේ වට්ටක නටුන නටණ්ඩයි, උඩරට නටුන නටණ්ඩයි, දඟරට නටණ්ඩයි, ඩාන්ස් දාන්නයි දන්නේවා තමයි දක්ෂකම් කියලා පෙන්නලා තියෙන්නේ. පුළුවන් නම් හෙල්ලෙන්නේ නැතුව ඉන්න ගන්න ඕනේ බයියෙකුට. විනාඩි කීයක් ඉන්න පුළුවන්ද කියලා? ඉන්න බෑ. පියවර කීයක් පයින් ඇවිදින්න පුළුවන්ද කියලා අහන්න බෑ. කරන්න බෑ. පියවර දෙක යනකොට හිත පිට ගිහිල්ලා. ඒක දැනක ඉඳගෙන ඉන්න බෑ. ඉතින් මේ ටික නැතුවනේ අපි මේ අනුන්ට කියන්න හදන්නේ. ඉතින් ඒක නිසා අපි දන්නවනම් මේ Tamanට මෛත්‍රී කරන Tamanට එක තැනක හෙල්ලෙන්නේ නැතුව පිටියක් මැදපත් වෙන පහන් දැල්ලක් වගේ එක තැනක ඉන්න පුළුවන් නම් ඊමණසට කාටද කීතේ මේ සැප තියෙන්නේ ඔය නලියන්නේ නැතුව ඉන්න එකේ පොඩ්ඩක් උත්සාහ කරලා බලපන්. ඒකට බලපන් එක බෝ වෙන හැටි. දිගින් දිගටම අනික් අය තේරුම් ගන්නවා යමක් නොකර සිටීමෙන් දස අකුසල කර්මපතම මැකිලා දස කුසල කර්මපත සිද්ධ වෙනවා. ඉතින් ඒක කියලා දෙන්න ඔය විශාල පොත්පත් ඕනේ නැහැ. ඒක තමයි අපි මේ සතියෙන් කරන්නේ. ඉතින් පටන් ගන්න දවසේ තේරෙන්නේ නැහැ. කාලයක් කරන යනකොට තේරෙනවා මම මේ වෙලාවේ සතිය වඩන විනෝට වෙන වැඩක් කරා නම් මෙන්න මේ අකුසල් සිද්ධ වෙනවා දෙව්ව නැහැ. ඉතින් ඔය කමඨාන් සුද්ධ කිරීම මම අවුරුදු දැන් 20ක් 30ක් කරන කිසිම කෙනෙකුට මේක ලියා ගන්න තරම් දක්ෂකමක් නැහැ. මම මේ වාඩි වෙලා හිටපු නිසා මට මේ අකුසල් මගේ සිද්ධ වුණේ නැහැ. අනේ බුද්ධ ශාසනයක් තිබුණ නැත්නම් මම මේ වාඩි වෙන්නෙත් නෑ මගේ මෙච්චර අකුසල් වෙනවයි කියලා ඒක මේ අගේ කරන්න ඒක සමාදම් වෙන්න එක්කෙනෙක්වත් දන්නේ නැහැ. කියන වාඩිලා නම් හිටිය සංහසේ මැස්සෙක් ආවනේ. වාඩිලා හිටිය සංහසේ වැරුණා නම් වැඩේ කරන්න වැස්සක් වැස්සනේ. කැස්සක් ආවනේ. නිසා වාඩිලා ඉන්න බැරිුණා කියන මිසක් මේ එක චිත්තක්ෂණයක් වාඩි වෙලා සිටීමේ මේ වගේ දස කුසල්පත සිද්ධ වෙනවයි කියන එක කොච්චර කිව්වත් මේ අපේ අධ්‍යාපනය සහ අපේ දෙමාපියෝ අපේ ඔළුවට දාලා තියෙන හරුප නිසා මොනවද පිං හරි ගමන්නේ රැස් කරන්න හදන්නේ. චේතනා කියන්නේ රැස් කිරීම තමයි. ඉතින් ඒ වෙනුවට අපි චේතනාවක් ගත්තොත් චේතනා නොකරන්නේ. සීදී නැසගත්තා වගේ. අපි චේතනාවක් ඇති කිරුවොත් මම ඊට පස්සේ චේතනා කරන්නේ නැහැ කියලා කසාද බඳ මනසට එහෙම කරන්න බෑ. කිතර ගෑණි මුට්ටි ඔළුවේ නමාවි. උඹ මේ ඔක්කොම කරලා දරුවා හම්බුනාට පස්සේ එනවද මේ චේතනා නොකර ඉන්න ගිහිල්ලා හම්බ කරපන්. නිකන් ඉන්න බෑ. නමුත් වනපන්ත අරණ්‍ය සේනාසනයක ඉන්න ස්වාමීන් වහන්සේ නමක් හිතන්න. ඒ ස්වාමීන් කිතයිනේ මං කාගක සැලසුම් හැදිලක් මට නැහැ. මම උත්සාහ කරන එක චිත්තක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි. ඒ චිත්තක්ෂණේ මෙච්චර ආනිසංස ජනකයි කියලා මයික් එකක් කරන පැයක බණක් කියන්න පුළුවන්. යමක් නොකර සිටීම මෙච්චර ආනිසංස සිද්ධ වෙනවා කියන්නේ. ඒකට ඕන නම් මෛත්‍රී කියන්න පුළුවන්. ඕන නම් විපස්සනා කියන්න පුළුවන්. දෙකම එකයි. යමක් නොකර සිටින්න ඕනේ. ඒ සිටින බව දන්නකම විපස්සනා. නොකර සිටීම සඳහා කයට ආදරය කරන්න ඕන. ඉන්න මොහොතට ආදරය කරන්න ඕන. ඉන්න තැනට ආදරය කරන්න. අද ඉන්න මිනිස්සු මේ සංඝයා වුණත් එච්චරයි. ලබනාත්මේ ජපානයේ ඉපදෙන්න තියෙනවා නම් හොඳයි කියන තමයි ඉන්නේ. මොකද වීසා නැතුව ජපාන් පුරවැසිකම හම්බ වෙනවනේ. මේ ලංකාවේ ඉපදිච්ච පිළිබඳව සතුටක් නැහැ. පණින්න කකුලක් උස්සගෙන ඉන්නේ. ඒ මොකද මේ දැන් මම මෙතන ඒක හරියන්නේ නැහැ. අපිට යනවා නම් පින් කරන්න දඹදිව යන්න ඕන. වට වන්දනාව යන්න ඕන. අටම ස්ථානේ යන්න ඕන. මොන ස්ථානයක්වත් නැහැ තමන් ඉන දන වාඩි වෙලා භාවනාව කරනකොට ලැබෙන මේ මෛත්‍රිය සහ ඒ ලැබෙන විපස්සනාව කිසිම පොතක සඳහන් නැහැ. කිසිම පොතක සඳහන් නැහැ. ඉතින් මම මේ ධම්මික ආමරොත් එක්ක මේ සතිය පටන් ගන්න කාලේ ඉතින් මං කිව්වා මට එහෙම සුදුසුකමක් නැත්තේ නෑ මම බුද්ධ ධර්ම දන්නෙත් නෑ අරකයි මේ ඊට පස්සේ කිව්වා ඒ දන්නේ නැති එක හුඟක් හොඳයි. නිකන් බලපන් පොඩ්ඩක් වාඩිලා කොච්චර ඉන්න පුළුවන්ද කියලා. ඒ කවදාකවත් මට ඒකේ බුද්ධ ආගමක් තේරුන්නේ නැහැ. කවදාකවත් ඒක මේ සතිපට්ඨානයක් තේරුන්නේත් නැහැ. මේ වාඩි වෙලා නිකන් ඉන්නවයි කියන එක. ඊට පස්සේ සුම්මයිරි කියලා දෙමළ වචන කියලා හොයාගෙන ආවිලා කිව්වම නිකන් ඉන්න එක තමයි මේක කරන්න තියෙන්නේ. ඒකට කාය කර්ම සිද්ධ වෙන්නේ නැහැ, වචී කර්මත් නැහැ, මනෝ කර්මත් නැහැ. ඒක අපිට පිටින්නේ මේ අන්තභාගයච්චාම කරන දෙයක් කියලා. එහෙම නැත්නම් මේ මරණ දඬුවමකට දීම කියලා.
මොකද ඒ තරම්ම මෛත්‍රිය පිළිබඳ අපිට දැනීමක් නැහැ. මේක මේ බය බේරව සූත්‍රයේ සරුවචාන්සේ සඳහන් කරලා තිනවා මට කැලේකට ගියාම ඒ පාළු තැනකට ගියාම මට බය එන්නේ මයි ළඟ තියෙන මේ ව්‍යාපාද සංකල්ප නිසා. මොකා හරි වවාගෙන කණ්ඩ හදාන්න. මොකා හරි චූරකෑමක් කරන්න. ඉතින් ඒකට අපි අධිරාජ්‍යවාදී ආණ්ඩු ක්‍රමය කියලා කියනවා. ඒකට සාපේක්ෂව කොමියුනිස්ට් ක්‍රමය තියෙනවා. ඒ හැම එකකින්ම තියෙන්නේ ඇතුලේ සැපක් තියෙන බව පෙන්වන්නේ නැහැ. මේ සැප තියෙන්නේ මේ මගේ manussත්ව ප්‍රතිලාභයේ ඇතුලේ කියලා මේ බඹයක් පමණ වූ ව්‍යාමත්තේ කලෙබරේ සසංජීමි සමනකේ මේ බඹයක් පමණ ශරීරයේ මනස සහිත සංඥාව සහිත මේකේ තමයි ඔක්කොම සැප තියෙන්නේ කියලා. නෑ අපි හිතන්නේ කොල්ලෝ හිතන්නේ ඒ කෙල්ලගේ ශරීරේ නම් සැප තියෙනවා. ඒ නිසා කෙල්ලගේ ශරීරය බදා ගන්න තියෙනවා අම්මා. වෙන ස්වර්ගයක් කොමටද? කෙල්ලෝ හිතාන ඉන්නවා කොල්ලෙක් බදාගෙන ඉන්න තියෙනවනේ. පොඩි වෙනසයි තියෙන්නේ. හැබැයි සැප තියෙන්නේ අතන. එතන අපේ ශාස්ත්‍රුන් වහන්සේත් එක්ක ඉන්න තියෙනවනේ. ඉන්දියාවට යන්න තියෙනවනේ. ජපානයට යන්න තියෙනවනේ. අර ටික ලැබෙනවනම් මේ ටික ලැබෙනවා කියලා අම්මෝ තියෙන ලයිස්තු අරගෙන බැලුවොත් ඒ තරම්ම මං කියන්නේ මම දැන් මෙතන කියනට ඒ තරම් වෛර කරනවා අපි. මම දැන් මෙතන කියන වර්තමාන චිත්තක්ෂණයට ලද්ද පටන් වෛර කරනවා. අපිට කියන්නේ අනී වෛර කරන්න එපා. මෙතනයි නිවන් දොරටුව තියෙන්නේ. මෙතනයි ඒකායන මාර්ගය තියෙන්නේ. මම දැන් මෙතන කියලා ඒ තමන්ට තමන් මෛත්‍රී කරගන්න මං කියන්නේ දවස පුරාම අමාරු වෙයි. මේක මේ බూరు සහෝදරයෙක් නෙමේ මගේ ශරීරය කියන එක. කියන දේ අහන්නේ නැහැ නේ. ඒ නිසා කරන්නේ එක චිත්තක්ෂණයක්. එක හුස්මක්, එක පියවරක් ආන්නේම කරනකොට තමන්ට තේරෙන පටන් අර ගන්නවා මේ මනුස්සයා කියන සතා ඉගෙන ගන්න හැම දෙෙම බාහිරවර්ති. එළියට තමයි දුවන්නේ. ඇතුලේ කද්දාකවත් මේ ස්වයං අවබෝධයක් මම කියන්නේ කවුද කියන එකක් මේ දැන් මම මෙතන ඉන්නකොට මට මොනවද දැනෙන්නේ කියන එකක් කියන්න වචනත් නැහැ කියලා දෙන්නෙත් නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක් නැහැ. මම දන්නවා පෑහෙන්න මම ඇවිදලා තියෙනවා. කිසිම තැනක මේක නැහැ. මොනවා හරි ඔළුව හිර කරන්න දෙයක් තමයි දඬු කන්දේ ගහලා වගේ මේ දඩුවඩුවකට දාලා පෙනෙන්න හොදි බහින්න මිරිකනවා. ඒ මිසක මේ ලැබිච්ච චිත්තක්ෂණය කියලා. ඉතින් මම මේ කියන්නේ ලද චිත්තක්ෂණය එළඹ සිටි චිත්තක්ෂණය මේ සති චිත්තක්ෂණයමයි මෛත්‍රී කියන්නේ. ඒ මෛත්‍රී කරන හුඟ දෙනකොට ඒක නැතුව ඒගොල්ලෝ අනුන්ට මෛත්‍රී කිරීමක් ගැන කතා කරනවා. ඒ වගේම විසම ලෝභේ අභිජ්ජා. ඒ විසම ලෝභය ද්වේෂත් එක බොහොම කිට් වෙලා තියෙනවා. අපිට තාම ලැබිලා නැහැ. ලැබෙයි. හිතපල්ලකෝ. හෙට දෙනක් දෙන්නම් කී කියන්නේ පස් අවුරුදු සැලසුම් දස අවුරුදු සැලසුම් හදාදා විසම ලෝභයට ගත කරනවා. ඉතින් මේ විසම ලෝභය නිසා ඇතිවෙනා වූ ඒ බය බෙහෙරව කියන මේ බය නිසා තමයි කියනවා කායික මානසික රෝග දෙකම ඇති වෙලා තියෙන්නේ. මනුෂයාට රෝග ඇති වෙන්නේ මේ බය නිසා. රහතන් වහන්සේට විතරයි තසාවා ධාවරාවා අනවශේෂා කියලා ස්ථාවර මනසක් තියෙනවා. අනිත ඔක්කොම ත්‍රස්ත මනසක ජීවත් වෙන්නේ. ත්‍රස්තවාදියත් එකයි ත්‍රස්තවාදී ලක් වෙන එකනත් එකයි. ඉතින් අපිට අවශ්‍ය නම් කොයි වෙලාවක හරි ඒ බය බෙහෙරව නැතුව ජීවත් වෙන්න යාට තේරුම් ගන්න වෙනවා මේ දැඩි ලෝභය හෝ දැඩි අනුගත ද්වේෂය හෝ කාමය කියන මේ තුන තියෙන තාක්කල් කවදාකවත් ඒ මනසකට එලාගත්ත පැදුරු පුදියන්න බෑ. උයාගත්ත බත කන්න බෑ. ඉතින් ඒක වහගෙන ඉන්න තමයි ගමයි නගරේ හදලා තියෙන්නේ. බුදුරජාණන්සේ සඳහන් කරනවා මම එහෙම කෙරුවේ නෑ. මං කැලේට ගියා. කැලේට ගියාට පස්සේ මට තේරුණා මේ බය බෙහෙරව පහළ වෙනවා, අස්ථාන පහළ වෙනවා. පහළ වෙන්න හේතුව මගේ හිතේ පහළ වෙන සංකල්පනා. ඉතින් ඒ සංකල්පනා වෙනස් කරනවා මිසක් මේ ලෝකෙ මට්ටම් කරන්න හරි උපදාන්න හරි තාක්ෂණය හොයනවා ගියාම කද්දාකවත් කෙලවරක් කරන්න බැරි බව විද්‍යාඥයන් තේරුම් ගන්න තියෙනවා. මේ බාහිරයට යන හිතේ කෙලවරක් කරන්න බෑ. ඇතුළට යන හිතේ කවදා හරි කෙලවරක් එන්න තියෙනවා. අමාරු වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වගේ බණක් නැත්තම් මේ වගේ සංකල්පනා මේ වගේ තර්කණයක් සුදුසු වෙන්නේ භාවනා කරන අයට විතරයි. සාමාන්‍ය පන්තල් හදන ඒ බුද්ධ ධර්ම කට්ටියට මේක අදාළ වෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් භාවනා කරන එකට තේරෙනවා මේ වැඩේ යන ගමන් එන්නේ අපේ බුදුරජාණන් වහන්සේත් එක්ක දිඨානුගත වෙන්න ඕනේ.
ඒ කියන මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප වලට අනුගත වෙනකොට දෙන්නේක් සමානව වෙන්නේ නැහැ. එක එකන එක එක විදිහට සිද්ධ වෙන්නේ. ඉතින් ඒක ඒ කියන්නේ මේක මේ ජීවිතේ කරලා බලන්න ඕනේ කල යුත්තක් කියන එක අවුරුදු 40ක 50ක ලොකු විප්ලවයක් ලෝකෙ සිද්ධ වෙනවා. මොකද ඒ තරම් සුඛෝභෝගී දේවල් හොයාගත්ත මිනිස්සු. සුඛෝභෝගී රටවල් තියෙනවා. ඒ එකම රටකවත් සන්තෝෂෙන් ජීවත් වෙන මිනිසෙක් නැහැ. ඒගොල්ලේ ප්‍රතිපත්ති වල නැහැ. නැත්නම් ආශ්‍යාකරේ අපි ළඟ තිබුණා ওই මනුස්සය දුප්පත්ව හිටියට ඔය සන්තෝෂේ ජීවත් වෙනවා කියන එක මං කියන්නේ තරඟකාරී විදියට කියලා. ඒ නිසා භූතානේ කියන රටේ දල ජාතික ආදායම නෙවෙයි බලන්නේ. දල ජාතික සතුට. ඉස්ලාම මේක කියනකොට hina වුණා. මේ මොන කුණු හරපැද්ද මයින්ඩ් පුළුවන් නෑ දල ජාතික සතුට. දැන් ඇමරිකාවේ ප්‍රතිපත්තියක් වශයෙන් පිළි අරගෙන දල ජාතික සතුට සමිති කියලා වෙනම සමිති පිටුන අපි සන්තෝෂෙන් එමු අප්පා මේ ලැබිච්ච චිත්තක්ෂණේ අරයට මට චෝදනා කරන්න නැතුව කියලා. ඒගොල්ලෝ මේ සත්‍ය උගන්වන්න පටන් ගන්න තියෙනවා. ඒකේ තමයි අපිට මේ ලැබිච්ච චිත්තක්ෂණේ සතුට ලබන්න පුළුවන්. ඉතින් අපිට ඒකත් බෞද්ධ රටක් 95%කට වැඩි බෞද්ධයෝ ඉන්න රටක්. ඉතින් අපිට අද විශාල බටහිර ආක්‍රමණ නිසා යටත් විච වාදේ නිසා අපේ මානසිකත්වයේ අර බය බේරවේ බාහිර අරන් තියෙනවා. එහෙම තමයි. එහෙම කරන්න දෙන්නේ ඒක එහෙම තමයි කියන්නේ. එහෙමම නැහැ. ඒක නැති කරන්න පුළුවන් නිසායි බුදු කෙනෙක් පහළලා තියෙන්නේ. ඒක නැති කරන්න නිසායි මේ අභිනිෂ්ක්‍මණයක් හැදිලා තියෙන්නේ. ඒක නැති කරන්න නිසායි මේ වනගත වෙන්නේ. වනගත වෙලා නිකන් හිටියට බෑ. ඒ විදිහට Taman ඇතුළතින් මේ අර ඉස්සල්ලාම අපි බණට ගත්ත පාඩේ විදිහට මම්මගේ චරිතය මං හදා ගන්නවා. මේ අනතුරුදායක තැනට ගිහිල්ලා ඒකල එහෙම හදාගත්තා වූ රාගෙන් ද්වේෂයෙන් මොහෙන් තොර වෙච්චි රහතන් වහන්සේ නමකගේ නැත්නම් ආර්යයන් වහන්සේ නමකට මම සමාන වෙනවා අන්‍යතරෙක් වෙනවා කියන අදහස බුදුසසුනේ හැම ඡේදයකම සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිතේදීම නිවන් දැකීම සඳහා මිසක්කා මේ වෙන ලාමක අදහස් සඳහා නෙවෙයි. ඉතින් මන් දන්නේ මේ බණහන ඔක්කොම මේ වගේ අදහසකින්ද බණහන්නේ කියලා. ඒකට මං හදිසි වෙන්න යන්නෙත් නෑ. මොකද ඒක හොයන්න ගියත් එච්චර සතුටු වෙන්න අමාරුයි. උගව දෙනෙක් බණහන්නේ, උගව දෙනෙක් භාවනා කරන්නේ, උගව දෙනෙක් කැලේට එන්නේ ඊටදී පටු પરමාර්ථ තියාගෙන. ප්‍රශ්නයක් නෑ. ක්‍රමයෙන් තමයි අනුගත වෙන්නේ. ක්‍රමයෙන් තමයි අනුයාත වෙන්නේ. ඉතින් මම එන්නේ ඉස්සලා අවුරුදු 7-8ක් ගිහි ගෙදරද මේ ඉඳද්දි මේක හැම පැත්තෙම හපලා කෑවා. ඕන්නේ නැහැ කනගත වෙන්න ඕනේ නැහැ ඕන්නේ නැහැ පැවිදි වෙන්න ඕනේ මට මේක කරන්න පුළුවන් කියලා. ඒත් ආවට පස්සේ මට ඉතින් ඉබ්බ විතර දැම්මා වගේ එන්නේ වේ මට ලොකු ලාභයක් වුණා. මොකද මේ තියෙන වාතාවරණය හරි වාසි. ගමේ වුණත් පැවිදි ගිහි වෙනත් කරන්න පුළුවන් කියන මට්ටමට හිත හදාගෙන මම ආපු නිසා මම බොහොම සතුටින් මානකම් කරනවා. භාවනාවත් කරනවා. නමුත් හුඟක් භාවනා කරන්න නැයිගේ ඒ වගේ අර සංකල්පනා පිරිසුදු නැහැ. ඒගොල්ලෝ ඒක වෙනස් කරන්න කැමතිත් නෑ. අපි කියන ඔලොමොලකම කියලා. අපි කියන එක ඔලොමොට්ටලකම කියලා. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ ශාසනය වැඩ කරන එකනා ක්‍රමයේ බුදුහාමරන්ට දිඨානුගත වෙනවා. ඒ අනුගත වෙනකොට ටික තමයි ළඟ තියෙන කෙලෙස් වලට තමයි අතරම බයි කියන්නේ. බයි කියන්නේ කෙලෙස් වලට ඒ කෙලෙස් අඩු වෙන ප්‍රමාණය තමයි බය අඩු වීම වශයෙන් තේරුම් කරගන්න තියෙන්නේ. ඉතින් මේ බය නැති මනුස්සයා දකින්නකොට ඕනම කෙනෙක් එයාට ආකර්ෂණය වෙනවා. මේ සියල්ලම ඉන්නේ බයි. ඒ නිසා අපිට මේ වෙලාවේදී බැරි වෙයි දවස් ගණන්, පැය ගණන් ජීවිතේ ගන්න අපිට ඕන චිත්තක්ෂණ වශයෙන් වර්තමානට හිත තබා ගැනීම කටයුතු කිරීමෙන් ඒක තුල මේ බයක් ඇති වෙන්නේ නැති බව. ඒක නොමිලේ ලැබෙන එකක් බව. ඒක ජන්ම ලාභයක් බව. තීරුම් අරගෙන ඒ සඳහා හැඩ ගැහෙන්න ගත්තොත් මේ අවුරුදු 2600ක් ගියයි කියලා ඒකේ ප්‍රශ්නයක් නැහැ. බුදුන්සේ පුදුනේ මධ්‍යම දේශේ අපි ඉන්නේ පිටතැනක් කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ විදිහට අපිට තාම එච්චර ප්‍රමාණයි. එච්චර ප්‍රමාණයි. ඒ විදිහට දිඨානුගත වීම සඳහා සම්‍යක් දෘෂ්ටි අනුගත වීම සඳහා මේ කරන ප්‍රයත්නයත් මේ ධර්ම දේශනාවත් හේතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවයි. අද මේ මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව නිමාවටහන් කරනවා. ශිල් දිනාත සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා